අපි කතා කළේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව ප්‍රධාන මූලධර්ම දෙක ඇඩම් ස්මිත් ඉදිරිපත් කළ නිරපේක්ෂ වාසී මූලධර්මය එහි ඌනතාවය සහ ඊට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කළ ඩේවිඩ් රිකාඩෝගේ සාපේක්ෂ වාසී මූලධර්මය ඊළඟට ලියාගන්න සාපේක්ෂ වාසී න්‍යාය සම්බන්ධයෙන් තවත් පොඩි අනුමානිකාවක් सापेक्ष वासी मूलधर्मය सापेक्ष वासी मूलधर्मය පදනම් වන මූලික උපකල්පන सापेक्ष वासी න්‍යාය පදනම් වන මූලික උපකල්පන सापेक्ष वासी න්‍යාය පදනම් වන මූලික උපකල්පන सापेक्ष वासी न्याय पदනම් වන මූලික උපකල්පන right මේ රිකාඩෝ सापेक्ष वासी न्याय ඉදිරිපත් කළේ උපකල්පන සිතා ගැනීම කීපයක් මත පළවෙනි උපකල්පනය තමයි භාණ්ඩ නිෂ්පාදනයට අදාළ වන නිෂ්පාදන සාධක පූර්ණ සංචලතාවයෙන් යුක්තයි කියන එක. ඒ කියන්නේ එක් කර්මාන්තයකට යොදා ගන්න නිෂ්පාදන සම්පත් එලෙසින්ම තවත් කර්මාන්තයකට භාවිතා කළ හැකි කියන තත්ත්වයේ යටතේ. දැන් උදාහරණයක් වශයෙන් අපි අර කලින් ගත්ත උදාහරණේ රෙදි සහල් නම් ශ්‍රමය නම් සම්පත එක්ක රෙදි නිෂ්පාදනය කිරීමට ඒ සම්පත භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සහල් නිෂ්පාදනය කිරීමට ඒ සම්පත භාවිතා කරන්නත් පුළුවන්. අපි මේ තත්ත්වයේ කියනවා සාධක පූර්ණ සංචලතාවයෙන් යුක්තයි කියලා. කර්මාන්ත දෙක අතර නිදහසේ නිෂ්පාදන සම්පත් මාරු කළ හැකි බව ලියාගන්න. එක නිෂ්පාදන සාධක පූර්ණ සංචලතාවයෙන් යුක්ත බව. පළවෙනි උපකල්පනය නිෂ්පාදන සාධක පූර්ණ සංචලතාවයෙන් යුක්ත බව. එනම් එක් භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා එයාට පැහැදිලි කරන්නේ එක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ නිෂ්පාදන සම්පත් භාවිතා කළ නිෂ්පාදන සම්පත් වෙනත් කර්මාන්තයක් සඳහා භාවිතා කළ හැකි බව. ශ්‍රමය නම් රෙදි කර්මාන්තයට යොදාගත් සම්පත් සහල් කර්මාන්තයටත් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පත් වල කාර්යක්ෂමතාවයේ වෙනසක් නැහැ. වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට යොදාගත හැකි බව. එනම් කර්මාන්ත දෙක අතර කාර්යක්ෂමතාවයේ වෙනසකින් තොරව සම්පත් මාරු කළ හැකි බව. කර්මාන්ත දෙක අතර කාර්යක්ෂමතාවයේ වෙනසකින් තොරව සම්පත් මාරු කළ හැකි බව. සාධක පූර්ණ සංචලතාවයෙන් යුක්ත බව. පළවෙනි උපකල්පනයේ රිකාඩෝගේ. දෙවෙනි උපකල්පනය ස්ථාවර පරිමාණානුකූල ඵල පවතින බව. යාගන් දෙවෙනි උපකල්පනය ස්ථාවර පරිමාණානුකූල ඵල පවතින බව. ස්ථාවර පරිමාණානුකූල ඵල කියන්නේ දරුවනේ යෙදවුම් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට යෙදවුම් වෙනස් කළ යම් ප්‍රමාණයකින් වෙනස් කළ විට සමානුපාතිකව නිමවුම වෙනස් වෙන බව. අපි හිතමු නිෂ්පාදනයට භාවිතා කරන යෙදවුම් 10%කින් වැඩි කරනකොට නිමවුම 20%කින් වැඩි වුණා. තවත් එහා සමාන යෙදවුම් ප්‍රමාණයක් වැඩි කරන විට නිමවුම 20%කින් වැඩි වෙනවා. තවත් යෙදවුම් 10%කින් වැඩි කළොත් නිමවුම 20%කින් වැඩි වෙනවා. යෙදවුම් සමානුපාතිකව වැඩි කළ විට
නිවවුවත් සමානුපාතිකව වෙනස් වෙන බව. අපි මේකට කියනවා ස්ථාවර පරිමාණානුකූල ඵල කියලා. දෙවෙනි උපකල්පනය. එනම් යෙදවුම් වෙනස් කරනු ලබන යෙදවුම් වෙනස් කරනු ලැබූ විට සමානුපාතිකව නිමවුම වෙනස් වෙන බව. යෙදවුම් සමානුපාතිකව වෙනස් කරන විට නිමවුමද සමානුපාතිකව වෙනස් වෙන බව. යෙදවුම් වෙනස් කළ අනුපාතය නිමවුම සමානුපාතිකව වෙනස් වෙන බව. ස්ථාවර පරිමාණානුකූල ඵල. උදාහරණ යෙදවුම් දෙගුණ කළ විට නිමවුමද දෙගුණ වේ. භාවිතා කරන යෙදවුම් දෙගුණ කළ විට නිමවුමද දෙගුණ වේ. යෙදවුම් දෙගුණ කළ විට නිමවුමද දෙගුණ වේ. යෙදවුම් 10%යි නිමවුම 10%කින් වැඩි වෙනවා. යෙදවුම් 20%ක් නිමවුම 20%ක් වෙනවා. ඒ විදිහට යෙදවුම් දෙගුණ කළ විට අනුපාතයට සමානුපාතිකව නිමවුම වැඩි වෙනවා. තුන්වෙනි උපකල්පනය නිෂ්පාදනය සහ පරිභෝජනය ආශ්‍රිතව භාණ්ඩ නිෂ්පාදනයේදී සහ පරිභෝජනයේදී බාහිරතා බිහි නොවන බව. නිෂ්පාදනයේදී සහ පරිභෝජනයේදී බාහිරතා හට නොගන්නා බව. තරුණේ බාහිරතා කියලා කියන්නේ කිසියම් නිෂ්පාදනයක් හෝ පරිභෝජනයක් හේතු කොටගෙන ඊට සම්බන්ධ නොවන බාහිර පාර්ශවයන්ට අත්විඳීමට සිදුවන ප්‍රතිවිපාක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කර්මාන්ත ශාලාවක් භාණ්ඩ නිපදවනවා. කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය නිසා පරිසරයේ දූෂණය වෙනවා. දැන් මොකද වෙන්නේ? අවට ප්‍රදේශවාසීන් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. අන්න කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය නිසා ඊට සම්බන්ධයක් නැසි අවට ප්‍රදේශවාසීන් ලෙඩ රෝග වලට ගොදුරු වුණා. අපි මේකට කියනවා නිෂ්පාදනයේ ඍණ බාහිරතාවයක් කියලා. නිෂ්පාදනයේ ඍණ බාහිරතාවය. මෙවැනි තත්ත්වයන් ඇති නොවන බව මේ උපකල්පනය. කියන්නේ බාහිර පාර්ශවයන්ට කිසිදු වාසියක් හෝ අවාසියක් හිමි වෙන්නේ නැහැ. බාහිරතා අටගන්නේ නැහැ කියන එක. ඊළඟ උපකල්පනය ප්‍රවාහන පිරිවැයක් නොමැති බව. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන පිරිවැයක් නොමැති බව. ඔය සාපේක්ෂ පිරිවැය න්‍යායයේ ප්‍රධාන උපකල්පන 4. සාධක පූර්ණ සංචලතාවයෙන් යුක්ත බව, ස්ථාවර පරිමාණානුකූල ඵල පවතින බව, ඊළඟට බාහිරතා නොපවතින බව, අවසාන උපකල්පනය ප්‍රවාහන පිරිවැයක් නොමැති බව. ඔය තමයි රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යාය පදනම් වුණේ ඔන්නය උපකල්පන මත. ප්‍රවාහන පිරිවැයක් නැහැ කියන්නේ භාණ්ඩය කොහේ නිෂ්පාදනය කළත් කොහේ අලෙවි කළත් එකම වියදමක් ප්‍රවාහන පිරිවැයක් නොමැති බව. වියද පිරිවැය වෙනසක් නැහැ. ඊළඟට අපි යනවා අනුමාතෘකාවකට අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ. අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වීමෙන් අත්වන ප්‍රතිලාභ. රටකට පුද්ගලයන්ට ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලට සහභාගී වීම තුළින් හිමිවන ප්‍රතිලාභ. ප්‍රතිලාභ කියන්නේ හිතකර තත්ත්වය. අපි දන්නවා රටක් අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වුණාම රටකට හිමිවන ප්‍රතිලාභ තමයි තමන්ට වඩා විශේෂීකරණය කළ හැකි භාණ්ඩ පමණක් තෝරාගෙන නිෂ්පාදනය කරපුවාම හැම දෙයක්ම නිපදවනවට වඩා නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වෙලා වේගවත් වෙලා ආර්ථික වර්ධනය රටේ නිෂ්පාදන හැකියාව පුළුල් කරගන්න පුළුවන්. යාගන්න ප්‍රතිලාභයකින් නැතට ආර්ථික වර්ධනය වේගවත් වීම පළවෙනි ප්‍රතිලාභය රටකට ලැබෙන අන්තර්ජාතික වෙළඳාම තුලින්.
ආර්ථික වර්ධනය වේගවත් වීම, නිෂ්පාදන හැකියාව, නිෂ්පාදන ධාරිතාවය පුළුල් වීම, සාපේක්ෂ වාසි භාණ්ඩ පමණක් තෝරාගෙන නිපදවීම තුලින් විශේෂීකරණය තුලින් දෙක හුදකලාවේ ඉන්නවට වඩා රටවල් අතර භාණ්ඩ වුවමාරු කරගත්තාම ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර තියෙන සහයෝගීතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා. අපි ජීවත් වෙනකොට අනිත් අය අතර තියෙන සහයෝගීතාවය අපිට වැදගත් වෙනවා. මේ වගේ විශේෂ අවස්ථාවක ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ලබා ගන්න අපි ජාත්‍යන්තර ප්‍රජාව සමග මිත්‍රශීලීව කටයුතු කළ යුතුයි. අන්තර්ජාතික වෙළඳාම විවහල් වෙනවා මේ සහයෝගීතාවයේ වර්ධනය වෙන්න. මේවා ඇත්තට අමාරු නෑ. මම කරුණු වශයෙන් ඉක්මනින් කියවන්නම්. පාඩම් කරගන්න තියෙන්නේ. අන්තර්ජාතික සහයෝගීතාවය වර්ධනය වීම. අන්තර්ජාතික සහයෝගීතාවය වර්ධනය වීම ජාත්‍යන්තර වෙළඳාමෙන් රටකට ලැබෙන තවත් ප්‍රතිලාභයක්. අන්තර්ජාතික සහයෝගීතාවය වර්ධනය වීම. ඊළඟ ප්‍රතිලාභය ලෝකේ දියුණු රටවල බිහිවන තාක්ෂණික දේවල්, තාක්ෂණික ක්‍රම ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි ලෝකේ රටවල් සමග ගනුදෙනු කළේ නැත්නම් ඔය පරිගණක වගේ දේවල් අපිට භාවිතා කරන්න හැකියාවක් නැහැ. මොකද එවැනි දේවල් නිපදවීමට අපේ වගේ රටවල තාක්ෂණය මදි. ඊළඟට නවීන මෝටර රථ අපිට පරිභෝජනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තියාගන්න. විදේශ රටවලින් දියුණු තාක්ෂණය ලබාගත හැකි වීම. විදේශ රටවලින් දියුණු තාක්ෂණය ලබාගත හැකි වීම. ඊළඟට තමන්ගේ රටේ වීවන අතිරික්ත නිෂ්පාදනයන් විදේශ වෙළඳපොළට අලෙවි කරලා ආදායම් උපයා ගන්න පුළුවන්. ඒකත් ප්‍රතිලාභයක්. රටවල් තුල බිහිවන අතිරික්ත නිෂ්පාදන විදේශ වෙළඳපොළට අලෙවි කිරීම තුලින් රටවල් තුල බිහිවන අතිරික්ත නිෂ්පාදන විදේශ වෙළඳපොළට අලෙවි කිරීම තුලින් ආදායම් උපයාගත හැකි වීම. ඒ වගේම තමන්ගේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ විදේශ රටවලින් මිලදීගෙන පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. බොහොම ප්‍රායෝගිකයි. තියාගන්න. තම රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ විදේශ රටවලින් මිලදී ගත හැකි වීම. ලංකාවට කණජ තෙල්, පරිගණක, නවීන මෝටර රථ, විවිධ යන්ත්‍ර සූත්‍ර ඊළඟට තමන්ගේ රටේ නිපදවනවට වඩා ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අඩු මිලට පරිභෝජනය කරන්න අවකාශය ලැබෙනවා. තව ප්‍රතිලාභයක් ව්‍යාගන්න. ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අඩු මිලට පරිභෝජනය කළ හැකි වීම. ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අඩු මිලට පරිභෝජනය කළ හැකි වීම. අපේ රටේ නිපදවනවට වඩා රටවල් සමග භාණ්ඩ ව්‍යවහාර කර ගැනීම තුළින් පිට රටවලින් ඉහළ ක්වොලිටි එකේ භාණ්ඩ මිල අඩුවෙන් පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට විශේෂයෙන්ම අපේ වගේ රටවලට වැදගත් වෙනවා විදේශ ණය, විදේශ ආධාර, විදේශ ආයෝජන ලබා ගැනීමට ජාත්‍යන්තර වෙළඳාම පිටුවහලක් වෙනවා. තියාගන්න. විදේශ ණය, විදේශ ආධාර, විදේශ ආයෝජන ගලා යාමට පිටුවහලක් වීම. විදේශ ණය, විදේශ ආධාර, විදේශ ආයෝජන රට තුලට ගලා ඒම. ඊළඟට හැම දෙයක්ම නිෂ්පාදනය නොකර විශේෂීකරණ යටතේ නිෂ්පාදනය කරනකොට සම්පත් වල කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරගන්න අවස්ථාව ලැබෙනවා. තියාගන්න. සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායීත්වයෙන් යුතුව සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායීතාවයෙන් යුතුව නිෂ්පාදන කටයුතු වලට යොදාගත හැකි වීම. හැම දෙයක්ම කරන්නේ නැහැ. අමුදින් කරන්න පුළුවන් දේවල් විතරයි කරන්නේ. එතකොට සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්.
ඊළඟට ලියාගන්න රටවල් අතර අනුමාත්‍රිකා රටවල් අතර සාපේක්ෂ වාසි හට ගන්නා මූලාශ්‍ර රටවල් අතර සාපේක්ෂ වාසි හට ගන්නා මූලාශ්‍ර මාර්ග අපි දන්නවා ලෝකයේ එක එක රටවල විවිධ නිෂ්පාදනයන් නිපදවීම පිළිබඳව විශේෂීකරණයක් උසුලනවා. ජපානයේ කාර්මික භාණ්ඩවලට, පරිගණක වගේ දේවලට, මෝටර රථවලට, ස්විට්සර්ලන්තයේ ඔරලෝසු වලට, ඊළඟට නව ශ්‍රීලන්තයේ කිරිබට නිෂ්පාදනවලට, ශ්‍රී ලංකාවේ තේ ඇඟලුම් වලට සුවිශේෂීකරණයක් ලබනවා, ජාත්‍යන්තර විශේෂීකරණයක් ලබනවා. එහෙම ලබන්න හේතුව වෙනත් රටවලට වඩා තමන්ගේ රටේ එම භාණ්ඩ අඩු ආවස්තික පිරිවැයකින් නිපදවීමේ හැකියාව නිසා. මෙසේ විවිධ රටවලට විවිධ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ සාපේක්ෂ වාසි බිහි වෙන්න බලපාන කරුණු තමයි සාපේක්ෂ වාසි හට ගන්නා මූලාශ්‍ර කියන්නේ. මෙන්න මේවා තමයි විවිධ නිෂ්පාදන පිළිබඳ සාපේක්ෂ වාසි හට ගැනීමට බලපාන හේතු. කරුණු වශයෙන් ලියාගන්න. 1. සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම්. ලෝකයේ එක රටවල සම්පත් සම්භාරය කිනකට වෙනස්. අරාබිකරයේ ඛනිජ සම්පත් තිබුණාට ලංකාවේ ඛනිජ සම්පත් තාම නැහැ. ඛනිජ තෙල් සම්පත්. සම්පත් සම්භාරයේ පවතින වෙනස්කම්. ඊළඟට ගුණාත්මක තත්වය. ගුණාත්මක තත්වය තවත් සාධක මූලාශ්‍රය. ඊළඟට එක එක රටවල් නිෂ්පාදන අභිරුචිය වෙනස්. නිෂ්පාදන අභිරුචියේ වෙනස්කම්. නිෂ්පාදන අභිරුචියේ වෙනස්කම්. ඊළඟට තාක්ෂණික වෙනස්කම් තවත් මූලාශ්‍රය. තාක්ෂණික වෙනස්කම්. ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති. රජයන් අනුගමනය කරන ප්‍රතිපත්ති සාපේක්ෂ වාසි වලට බලපානවා. රාජ්‍ය ප්‍රතිපත්ති. ඊළඟට රටවල ස්ථානගත වීම, භූගෝලීය පිටීම. රටවල ස්ථානගත වීම. ඊළඟට විශේෂ ප්‍රාගුණ්‍ය. කාලයක් තිස්සේ යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒ පිළිබඳ ලබන නිපුණතාවය. අවසාන වශයෙන් සාපේක්ෂ වාසි හට ගන්න බලපානවා පරිමාණානුකූල පිරිමැසුම්. නිෂ්පාදනයේ පරිමාණානුකූල පිරිමැසුම්. ඒ කියන්නේ නිෂ්පාදනය සාපේක්ෂ වාසි යටතේ මහා පරිමාණිකව නිෂ්පාදනය කරනකොට පරිමාණානුකූල පිරිමැසුම් පරිමාණය විශාල වන විට ලැබෙන වාසි සාපේක්ෂ වාසියට බලපාන පරිමාණානුකූල පිරිමැසුම්. ඔය තමයි සාපේක්ෂ වාසි හට ගන්නා මූලාශ්‍ර. යම් රටකට කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය පිළිබඳ සාපේක්ෂ වාසියක් ඇතිවීමට බලපාන සාධක. දැන් ලංකාවට තේ ඇඟලුම් වගේ භාණ්ඩ නිෂ්පාදනය සාපේක්ෂව වාසිදායකයි. ඒ තත්වයට බලපානවා මෙන්න මේ සාධක. භූගෝලීය පිටීම, ඊළඟට සම්පත් සම්භාරයේ වෙනස්කම්, තාක්ෂණය, අභිරුචිය, රාජ්‍ය ප්‍රතිපත්ති මේවා. ඊළඟට ලියාගන්න අන්තර්ජාතික වෙළඳාමේ වාසි. ටික මේ ටික ලේසි. අන්තර්ජාතික වෙළඳාමේ වාසි. දැන් ප්‍රතිලාභ කතා කළා. ප්‍රතිලාභ වලට අමතරව වාසි ගැන කතා කළොත් අපි දන්නවා ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වෙන්නේ සාපේක්ෂ වාසිය පදනම් කරගෙන. රටක් නිපදවන්නේ හැමතිස්සෙම Tamanට සාපේක්ෂව වාසිදායක නිෂ්පාදන පමණයි. ඒ නිසා රට සතු සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කරලා නිෂ්පාදන කටයුතු සිදු කරන්න අවස්ථාව ලැබෙනවා. පළවෙනි වාසිය. සාපේක්ෂ වාසිය පදනම් කරගනිමින් පළවෙනි වාසිය සාපේක්ෂ වාසි පදනම් කරගනිමින් වෙළඳාමට සහභාගී වන නිසා
පවත්නා සම්පත් පවත්නා සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතයට අවස්ථාව ලැබීම හැම දෙයක්ම නිපදවන්නේ සාපේක්ෂව වාසි නිෂ්පාදන ගමනයි කරන්නේ ඒ තුලින් පවත්නා සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කිරීමට අවස්ථාව ලැබීම ඊළඟට ජාත්‍යන්තර වෙළඳාමේ වාසිදායක තත්වයන් තුලින් රටේ නිෂ්පාදන හැකියාවට වඩා පිටතින් පිහිටි භාණ්ඩ සංයෝගයක් පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා ඒකත් වාසියක් තියාගන්න තම රටේ නිෂ්පාදන හැකියාවට වඩා තම රටේ නිෂ්පාදන හැකියාවට වඩා ඉහළ පාරිභෝජන හැකියාවක් ළඟා කරගත හැකි වීම රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න පුළුවන් පිට රටවලට යම් ප්‍රමාණයක් අපනයනය කරලා ඊට වඩා වැඩිපුර ආනයනය කිරීම තුලින් එනම් අන්තර්ජාතික වෙළඳාම තම රටට වාසි දායක කර ගැනීම තුලින් අන්තර්ජාතික වෙළඳාම තම රටට වාසිදායක කර ගැනීම තුලින් නිෂ්පාදන හැකියා වක්‍රයෙන් පිටත පිහිටි නිෂ්පාදන හැකියා වක්‍රයෙන් පිටත පිහිටි නිමවුම් මට්ටමක් පරිභෝජනය කළ හැකි වීම නිෂ්පාදන හැකියා වක්‍රයට දකුණින් පිහිටි මේ කියන වක්‍රයට සීමා වන නිමවුම ජාත්‍යන්තර වෙළඳාම යටතේ යම් ප්‍රමාණයක් පිට රටවලට අපනයනය කළා ඊට වඩා ආනයනය කළොත් හැකියාව වෙනෙක් වුණා ඊට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න පුළුවන් හැකියාව වක්‍රයට දකුණින් පිහිටි පරිභෝජන සංයෝගයක් අත්කරගත හැකි වීම ඊළඟට තවත් වාසියක් තමයි රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ විදේශවලින් ආනයනය කළා පරිභෝජනය කරන්න අවස්ථාව ලැබීම දෙක තම රට තුල නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ තම රට තුල නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ දෙවෙනි වාසිය තම රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ විදේශ රටවලින් ආනයනය කොට පරිභෝජනය කිරීමේ අවස්ථාව ලැබීම විදේශ රටවලින් ආනයනය කොට පරිභෝජනය කිරීමේ අවස්ථාව සැලසීම දෙවෙනි වාසිය ඊළඟට තවත් වාසියක් තමයි මේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වෙනාම රටක වරාය ගුවන් තොටුපළ බැංකු රක්ෂණ ප්‍රවාහන වැනි සේවාවන් දියුණු වෙනවා තියාගන්න ඊළඟ වාසිය අන්තර්ජාතික වෙළඳ කටයුතු දියුණු වීම හේතු කොටගෙන අන්තර්ජාතික වෙළඳ කටයුතු ප්‍රසාරණය වීම හේතු කොටගෙන වරාය ගුවන් තොටුපළ බැංකු රක්ෂණ වැනි සේවාවන් වර්ධනය වීම සහ එම ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථා පුළුල් වීම ඊළඟට අපි ප්‍රතිලාභ කියපුවාම වාසි වලට ගොඩක් සම්බන්ධයි. රටවල් විදේශ රටවලින් විශේෂයෙන්ම දියුණු රටවලින් දුප්පත් රටවලට ණය ආදාන ආයෝජන කලායමට පිටුවහලක් වෙනවා. යාගන ඊළඟ වාසිය රටවල් අතර ඇතිවන ජාත්‍යන්තර සම්බන්ධතා හේතු කොටගෙන ඊළඟ වාසිය රටවල් අතර ඇතිවන ජාත්‍යන්තර සම්බන්ධතා හේතු කොටගෙන විදේශ ආයෝජන අපේ වගේ රටවලට බෙහෙවින් වැදගත් වෙනවා. විදේශ ආයෝජන විදේශ ආධාර විදේශ ණය ලබා ගැනීමේ හැකියාව
ඊළඟට ලෝකයේ තියෙන දියුණු තාක්ෂණික දැනුම රට තුළට ගලා එන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රතිලාභයක් මේව කතා කළා වාසිවලදී ප්‍රතිලාභ කිව්වක් ගැටලුවක් නැහැ. තියාගන්න. විදේශ රටවල දියුණු තාක්ෂණික දැනුම රට තුළට ගලා ඒමට අවස්ථාව ලැබීම. විදේශ රටවල දියුණු තාක්ෂණය රට තුළට ගලා ඒමට අවස්ථාව ලැබීම. ඊළඟ වාසිය විදේශ වෙළඳාමක් නොමැති තත්ත්වයක් යටතේ එන ස්වයංපෝෂිත තත්ත්වයක් යටතේ විදේශ වෙළඳාමක් නොමැති තත්ත්වයක් යටතේ පරිභෝජනය කිරීමට ලැබෙන භාණ්ඩ වලට වඩා පරිභෝජනය කිරීමට ලැබෙන භාණ්ඩ වලට වඩා විශාල පරාසයක භාණ්ඩ ප්‍රමාණයක් විවිධ භාණ්ඩ විශාල පරාසයක භාණ්ඩ ප්‍රමාණයක් අඩු මිල ගණන් යටතේ පරිභෝජනය කිරීමට අවස්ථාව සැලසීම. විශාල පරාසයක භාණ්ඩ ප්‍රමාණයන් අඩු මිල ගණන් යටතේ පරිභෝජනයට අවස්ථාව ලැබීම. අවසාන වශයෙන් ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර පවතින අන්තර්ජාතික වශයෙන් රටවල් අතර පවතින ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජීය සම්බන්ධතා ගොඩනගා ගැනීමට රටවල් අතර ආර්ථික දේශපාලන සංස්කෘතික සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඒවා ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබීම. ඒවා ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබීම. ජාත්‍යන්තර මිත්‍රත්වභාවය දැන් වර්තමානයේ පවතින කොවිඩ් වසංගතය තුළ ඔය දියුණු රටවල බිහිවන ඉන්නත් වර්ග වගේ දේවල් අපේ රටට වැඩියෙන් ලැබෙන්නේ. අපි දන්නවා අපි චීනය එක්කලා තියෙන සම්බන්ධතාව වැඩි. ඒ නිසා චීනයෙන් අපිට වැඩිපුර ඉන්නත් ලබා දෙනවා. මේ වගේ අවස්ථාවල විශේෂයෙන් අපේ වගේ රටවලට වැදගත් වෙනවා. ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර පවතින මිත්‍රත්වයේ ශක්තිමත් කර ගැනීම. right. ඔය රටකට අන්තර්ජාතික වෙළඳාමින් ලැබෙන වාසි ඊළඟට ලියාගන්න. අන්තර්ජාතික වෙළඳාමේ අවාසි රටවල් සමග වෙළඳ ගනුදෙනු වලට සම්බන්ධ වුණාම රටකට වෙන අවාසි. අපි දන්නවා රටට පාරිභෝජනයට අහිතකර භාණ්ඩ රට තුළට ගලා එනවා. උදාහරණ වශයෙන් ඔය මත්කුඩු වගේ දේවල් අපේ රටවල් වලට ගලාගෙන ඉන්නේ ජාත්‍යන්තර වෙළඳාම හරහා. තියාගන්න. ආර්ථික වශයෙන් අහිතකර ආර්ථික හා සමාජීය වශයෙන් අහිතකර හානිදායක භාණ්ඩ රට තුළට ගලා ඒම. හානිදායක භාණ්ඩ රට තුළට ගලා ඒම. අහිතකර හානිදායක භාණ්ඩ රට තුළට ගලා ඒම. ඊළඟට අන්තර්ජාතික වෙළඳාම නිසා ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ පිට රට වලින් ගලා එනකොට දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත අඩාල වෙනවා. උදාහරණ වශයෙන් අපේ රටේ නිපදවනවා. හැබැයි පිට රට අන්තර්ජාතික වෙළඳාම තුලින් ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ පිට රට වලින් අපේ වෙළඳ පොළට ගලා එනකොට දේශීය භාණ්ඩ වලට තියෙන ඉල්ලුම නැති වෙලා ඒ කර්මාන්ත ඇනහිටිනවා අඩාල වෙනවා. තියාගන්න. ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අඩු මිල ගණන් යටතේ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ අඩු මිල ගණන් යටතේ දේශීය වෙළඳ පොළට ගලා ඒමෙන් රට තුලට ගලා ඒමෙන් දේශීය කර්මාන්ත අඩපණ වීම. ඊළඟට අන්තර්ජාතික වෙළඳාම තුල ණය ආධාර ආයෝජන මත රඳා පැවතීම නිසා හැමතිස්සෙම රටවල් ඒවා මත රැඳීමක් ඇති වෙනවා. අවාසියක්. ඊළඟට අන්තර්ජාතික වෙළඳාම තුල ණය ආධාර ආයෝජන මත රඳා පැවතීම නිසා හැමතිස්සෙම රටවල් ඒවා මත රැඳීමක් ඇති වෙනවා. අවාසියක්. ඊළඟට අන්තර්ජාතික වෙළඳාම තුල ණය ආධාර ආයෝජන මත රඳා පැවතීම නිසා
ජාත්‍යන්තර පරායත්තතාවය වර්ධනය වීම සහ රටවල් අතර රැඳීම ස්වශක්තිය බිඳ වැටීම ජාත්‍යන්තර පරායත්තතාවය වර්ධනය වීම සහ විදේශ ආයෝජන මත රැඳී සිටීමට සිදුවීම විදේශ ආයෝජන මත රැඳියාව ඊළඟට විදේශ ණයගැති භාවය වර්ධනය වීම පිට රටවලින් භාණ්ඩ ආනයනය කරලා ඊළඟට අද වර්තමාන ලංකාව වුණ පාල තියෙන ප්‍රබල ගැටලුවක් විදේශ විනිමය ගැටලුව අපනයන ආදායම් අඩුයි ආනයන වියදම් වැඩි ඒ නිසා විදේශ විනිමය පිළිබඳ ගැටලු වලට මුහුණ පෑමට සිදුවීම යාගන්න අපනයන අභිබව ආනයන සිදුවන විට අපනයන අභිබව ආනයන සිදුවන විට විදේශ විනිමය ගැටලු ඇතිවීම ආනයන සිදුවන විට විදේශ විනිමය ගැටලු ඇතිවීම ඊළඟට එක භාණ්ඩයක් දෙකක් මත රටක් අධිවිශේෂීකරණය වෙනවා උදාහරණයක් වශයෙන් දැන් ලංකාව තේ ඇඟලුම් වගේ දේවල් මත දැඩි රැඳියාවක් තියෙනවා අදිශ්‍යවත් ලෝක වෙළඳපොලේ මේ භාණ්ඩ මිලදී ගත්තේ නැත්නම් අපේ ආර්ථිකය අඩපණ වෙනවා අඩාල වෙනවා අවදානම අධිකයි ත්‍යාගන්න අධිවිශේෂීකරණය හේතු කොටගෙන දැඩි අවදානමකට මුහුණ පෑමට සිදුවීම අධිවිශේෂීකරණය හේතු කොටගෙන දැඩි අවදානමකට මුහුණ පෑමට සිදුවීම ඔය තමයි ජාත්‍යන්තර වෙල ඊළඟට ඔය ජාත්‍යන්තර රටවල් ලෝකයේ විශේෂයෙන්ම ප්‍රබල රටවල් විසින් විවිධ තහංචි කොන්දේසි වලට දුබල රටවල් වලට යටත් වීමට සිදුවීම යාකට තවත් ඕනනම් අවාසියක් ප්‍රායෝගිකව ලෝක බලවත් රටවල් විසින් සංවර්ධනය වෙමින් පවත්නා දිලිඳු රටවල ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි අනවශ්‍ය බලපෑම් ඇති කිරීම අපේ වගේ රටවලට අපිට ඕන විදිහට ආර්ථිකය මෙහෙවන්න බෑ බලවතුන් ගේ තත්ත්වයන්ට යටත් වෙන්න සිදු වෙනවා right ඔය තමයි අන්තර්ජාතික වෙළඳාමේ අවාසි හොඳයි මේ මම ඉක්මනට කතා කළා ලේසි නිසා පාඩම් කරගන්න තියෙන්නේ රටක් විදේශ රටවල් සමග ගනුදෙනු කිරීම තුළින් රටකට ලැබෙන ප්‍රතිලාභ ඒවම තමයි වාසිය හැටියට මම වෙනම කතා කළා ඊළඟට රටකට යම් භාණ්ඩ පිළිබඳ සාපේක්ෂ වාසියක් ලැබෙන මූලාශ්‍ර මොනවද සාපේක්ෂ වාසි න්‍යායයේ මූලික උපකල්පන මොනවද අවසාන වශයෙන් කලේ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ වීම නිසා රටකට ලැබෙන අහිතකර ප්‍රතිවිපාක අවාසි හොඳයි අපි යනවා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ඊළඟ කොටසට ඊළඟ ලියාගන්න අනුමාත්‍රකාව අන්තර්ජාතික වෙළඳාම හා සම්බන්ධ ආරක්ෂණය යන්නේ අදහස ආරක්ෂණය දෙවියන් අපි දන්නවා අපේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වුණාම ලෝකේ හැම රටකටම විවිධ ප්‍රතිලාභ විවිධ වාසි ලැබෙනවා නේද සාපේක්ෂ වාසි නිෂ්පාදන නිපදවල ලෝක වෙළඳ අපරාධය කරන්න පුළුවන් තමන්ගේ රටේ නිෂ්පාදන අලෙවි කරලා ආදායම් උපයන්න පුළුවන් තමන්ගේ නිෂ්පාදනයේ නොකරන බහන්න තමන්ගේ රටේ අද ගන්න පුළුවන් ගෙන්න ගන්න පුළුවන් විදේශ ණය ආධාර ආයෝජන ලබා ගන්න පුළුවන් හැබැයි කතරම් වාසි ලැබුණා කිසිම රටක් පූර්ණ නිදහසේ
ලෝකේ රටවල් සමග භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්නේ නැහැ. හේතුව එහෙම කරන්න ගියොත් විවිධ අහිතකර අවාසිදායක ප්‍රතිවිපාක වලට මුල පාණ්ඩ වෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා අන්තර්ජාතික වෙළඳාමට රටක් සම්බන්ධ වෙනකොට නිදහස් වෙළඳාමට බාධා ඇති කිරීමට රජයන් අනුගමනය කරනවා විවිධ ක්‍රියාමාර්ග. අපි මේවා තමයි කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කියලා. විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළඳාමට බාධා කිරීමට රජයන් අනුගමනය කරනවා ප්‍රධාන ආරක්ෂණ ක්‍රම දෙකක්. තීරුබදු ආරක්ෂණවාදී ක්‍රම සහ තීරුබදු නොවන ආරක්ෂණවාදී ක්‍රම කියලා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කරනවා. ව්‍යාකරණ අනුමාතුක එමනම් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග එයට ලොව කිසිදු රටක් පූර්ණ නිදහස්ව අබාධ තත්වයක් යටතේ බාධා රහිත තත්වයක් යටතේ පූර්ණ නිදහස්ව අබාධ තත්වයක් යටතේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ නොවේ. පූර්ණ නිදහසේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ නොවේ. ජාත්‍යන්තර වෙළඳාමින් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක අවම කර ගැනීම සඳහා අවාසි අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමින් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණවීමට අහිතකර ප්‍රතිවිපාක අවම කර ගැනීමට ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණවීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කරන අතර බාධා කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර ඒවා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ. ඒ අනුව අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග යනු විදේශ භාණ්ඩ දේශීය වෙළඳපළ තුලට රට ඇතුළට පිටරට භාණ්ඩ දේශීය වෙළඳපළ තුලට නිදහසේ ඇතුළු වීම වැළැක්වීම හෝ නතර කිරීම හෝ සීමා කිරීමට අනුගමනය කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් ආරක්ෂණවාදයේ ලෙස හැඳින්වේ. ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණීම සඳහා අනුගමනය කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ. මෙලෙස අන්තර්ජාතික වෙළඳාමේදී අනුගමනය කරන
මෙලෙස අන්තර්ජාතික වෙළඳාමේදී අනුගමනය කරනු ලබන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කොටස් දෙකකි. ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණීමට අනුගමනය කරන ක්‍රම දෙකක් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණීම සඳහා අනුගමනය කරනු ලබන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කොටස් දෙකකි. එක තීරුබදු බාධක දෙක තීරුබදු නොවන ක්‍රියාමාර්ග. තීරුබදු බාධක තීරුබදු නොවන ක්‍රියාමාර්ග. දුවේ පුතේ අපි තීරුබදු කියලා කියන්නේ යම් රටක් පිට රටවලින් භාණ්ඩ ආනයනය කරනකොට සහ තමන්ගේ රටේ නිෂ්පාදන පිට රටවලට අපනයනය කරනකොට ඒ රටේ රේගුව විසින් අය කරන රේගු ගාස්තු අපි දන්නවා ආණ්ඩුව විසින් ඇතැම් භාණ්ඩවලට ආනයනය කිරීම කෙලින්ම සීමා කරලා තහනම් කරලා නැහැ. හැබැයි සීමා කරන්න භාණ්ඩ පිට රටින් ආනයනය කරනකොට රේගුවේදී රේගු ගාස්තු ආනයන තීරු බදු වැඩි කරනවා. එහෙම වුණාම ආනයන කරුට භාණ්ඩ මිලට අමතරව විශාල බද්දක් රජයට ගෙවන්න සිදු වෙනවා ආනයනය කරනකොට. මොකද වෙන්නේ? ඒ නිසා ආනයන අධෛර්යවත් කරන්න පුළුවන්. අපනයනය කරන භාණ්ඩ කෙලින්ම තහනම් නොකොට වක්‍රාකාරව අධෛර්යවත් කරන්න නම් අපනයනය කරන කෙනාගේ අපනයන මත රේගුවේදී අය කරන බදු අය කළොත් ඒවා ඉහළ දැම්මොත් අපනයන කරු ඒවා පිට රට යැවීමට අධෛර්යවත් වෙලා දේශීය වෙළඳ පොලේ අලෙවි කරන්න උත්සාහ කරනවා. මේ තමයි තීරුබදු කියලා කියන්නේ. කොටස් දෙකයි. ආනයන තීරුබදු සහ අපනයන තීරුබදු. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි අද මේ කොවිඩ් ප්‍රසංගතය නිසා ලංකා ආර්ථිකයේ තුල ප්‍රබලව මේවා ක්‍රියාත්මක වෙනවා. විදේශ විනිමය ගැටලු නිසා රුපියලයේ දිනෙන් දින විදේශ මුදලට සාපේක්ෂව පිරිහීම වළක්වා ගන්න, විදේශ සංචිත ආරක්ෂා කර ගන්න ආණ්ඩුව ආනයන සීමා කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඔය එකක් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග තීරුබදු. අනිත් එක තීරුබදු නොවන, ඒ කියන්නේ ආණ්ඩුව විසින් බදු නොවන රජයේ අධිකාරී බලය යටතේ විවිධ නීති රීති මගින් ආනයන අපනයන සීමා කිරීම හෝ තහනම් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග. යගණ්ඩ එහෙමනම් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කොටස් දෙකයි. තීරුබදු සහ තීරුබදු නොවන. ඉස්සෙල්ලාම තීරුබදු අංක 1 තීරුබදු එයට තියෙනවා. ආනයන සහ අපනයන පදනම් කොටගෙන අදාළ රටේ රේගුව විසින් අය කරනු ලබන රේගු ගාස්තු තීරුබදු ලෙස හඳුන්වන අතර ආනයන අපනයන පදනම් කොටගෙන රේගුව විසින් අය කරන රේගු ගාස්තු තීරුබදු ලෙස හඳුන්වන අතර මේවා ආනයන තීරුබදු සහ අපනයන තීරුබදු යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. ආනයන තීරුබදු පනවනු ලබන්නේ ආනයන අධෛර්යමත් කිරීමටය. අපනයන තීරුබදු වල ප්‍රධාන අරමුණ වන්නේ අපනයන අධෛර්යමත් කිරීමය. ආනයන තීරුබදු වල අරමුණ ආනයන අධෛර්යමත් කිරීම වන අතර අපනයන තීරුබදු වල අරමුණ අපනයන අධෛර්යමත් කිරීමය. උදාහරණ කිසියම් භාණ්ඩයක් මත ආනයන තීරුබද්දක් පැනවුවේ නම් එම භාණ්ඩයේ දේශීය මිල ඉහළ යන හේයි
ආණ්ඩුව මේ දිනවල මේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා ප්‍රබල වශයෙන්. මේ ආර්ථික අවපාතය නිසා එම භාණ්ඩයේ දේශීය මිල ඉහළ යන හේයින් එම භාණ්ඩයේ ආනයන අධෛර්යමත් වේ. එම භාණ්ඩය ආනයන අධෛර්යමත් වේ. ඊළඟට තියාගන්න තීරුබදු නොවන බාධක ආරක්ෂණයට අනුගමනය කරන. ඒ කියන්නේ ආනයන අපනයන බදු හර වෙනත් දේවල් යටින් අරගෙන ලියාගන්න. විදේශ විනිමය පාලනය කිරීම මේ දිනවල අපේ රටේ තියෙනවා. පිට රට වලින් භාණ්ඩ ආනයනය කරන්න අපි විදේශ විනිමය ලබා ගත යුතුයි. ඒවා බැංකුව හරහා ලබා ගත යුතුයි. ආනයන කරුවෝ වර්තමාන රජයේ මුණ පාලා තියෙන විනිමය අර්බුදය නිසා මේවා සීමා කරලා තියෙනවා. අපිට මාධ්‍ය තුලින් අහන්න ලැබෙනවා. විදේශ විනිමය සීමා පැනවීම, වෙළඳ සම්බාධක පැනවීම, වෙළඳාමේ විවිධ බාධාකාරී තත්ත්වයන් වෙළඳ සම්බාධක පැනවීම, සලාත හේවත් කෝටා නියම කිරීම, එක්කෙනෙකුට ආනයනය කළ හැකි පංගු සලාත හේවත් කෝටා නියම කිරීම, පංගු නියම කිරීම අපිට ඕන තරම් ආනයනය කරන්න දෙන්නේ නැහැ. දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා සහනාධාර සැපයීම, රසායනික පොහොර දානම් කළ දේශීය ගොවීන්ට කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න සහනයන් ලබා දෙන්න. ස්වේච්ඡාවෙන් ආනයන අපනයන සීමා පනවා ගැනීම, ජාතික හැඟීම තුළ රට තුළ පුද්ගලයා කැමැත්තෙන්ම පිට රට භාණ්ඩ ආනයනය අඩු කිරීම, පිට රටවලට භාණ්ඩ අපනයනයේ සීමා කිරීම, කැමැත්තෙන්ම ස්වේච්ඡාවෙන් ආනයන අපනයන සීමා පනවා ගැනීම. අපේ රටේ නම් එහෙම මිනිස්සු නැහැ නේද? රයිට්. ඔය තමයි ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන ආරක්ෂණ ක්‍රියාමාර්ගයට මේ තීරුබදු නොවන ආරක්ෂණ ක්‍රියාමාර්ග. ඊළඟට තවත් එකක්, ආණ්ඩුව ආනයන අපනයන සීමා කිරීම හෝ තහනම් කිරීම නීති රීති මගින් රජය ආනයන අපනයන ඇතැම් ආනයන අපනයන සීමා කිරීම හෝ තහනම් කිරීම. ඔය තමයි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග. ඊළඟට මෙහෙම ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැමිණීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. බදු මගින්, බදු නොවන බාධක, මීට පක්ෂව සහ විපක්ෂව එහෙම බාධා පැමිණීමට හොඳයි, බාධා පැමිණීම හොඳ නැහැ කියලා අපිට තර්ක කරන්න පුළුවන්. යාගෙන අනුමාතුකාව ආරක්ෂණවාදයට පක්ෂව ඉදිරිපත් කළ හැකි තර්ක. එහෙම සීමා කිරීම හොඳයි, පාලනය කිරීම හොඳයි කියන තත්වයට පක්ෂව ඉදිරිපත් කළ හැකි තර්ක. යාකට බොහොම සරලයි. දේශීය ලදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීම. එතකොට පිට රටින් තරගය නැති වෙලා යනවා. බාධා කිරීම කරනකොට දේශීය කර්මාන්ත කරුවන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වීම. ඒකට පාලනයක් නැතුව තුවක්කු බෝම්බ ගිනියවි ආනයනය කරන්න ගියෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වීම. ඊළඟට එක්කෙනෙකුගේ පරිභෝජනය නිසා පුද්ගලයන්ගේ අදාළ පුද්ගලයාට මෙන්න බාහිර පාර්ශවයන්ට අත්විඳීමට සිදුවන අහිතකර ප්‍රතිපාක තියෙන සෞඛ්‍ය ගැටලු, මත්ද්‍රව්‍ය වගේ දේවල් අවගුණ භාණ්ඩ කියලා අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වනවා. මේ අවගුණ භාණ්ඩ ආනයන වැළැක්වීමට මත්ද්‍රව්‍ය වගේ දේවල් ආරක්ෂණය හොඳයි. අවගුණ භාණ්ඩ ආනයන වැළැක්වීම සඳහා පාලනයක් තිබිය යුතුයි.
අවගුණ භාණ්ඩ පාලනය ආනයන වැළැක්වීමට ඊළඟට ආනයන කරනකොට විදේශ විනිමය ගැටලු මතුවෙනවා. විදේශ විනිමය ගැටලු මතුවෙනකොට ආර්ථිකයට විවිධ ආර්ථික ගැටලු මතුවෙනවා ජාත්‍යන්තර වශයෙන්. ඒ තත්ත්වයන් පාලනය කිරීමට යාගන ඊළඟ හේතුව විදේශ විනිමය ගැටලු අවම කර ගැනීම සඳහා විදේශ විනිමය ගැටලු ප්‍රශ්න අවම කර ගැනීම සඳහා ආරක්ෂණය හොඳයි. ඊළඟට රටවල් ලෝක රටවල් අතර භාණ්ඩ සේවා සහ වෙනත් දේවල් හුවමාරු කර ගැනීම තුලින් වර්ෂ අවසානයේ තමන්ගේ රට තුළට ගලා එන විනිමය ප්‍රමාණයට වඩා තමන්ගේ රටෙන් පිටට ගලා යන විනිමය ප්‍රමාණය වැඩි නම් අපි කියනවා රටේ සමස්ත විදේශ විනිමය ජාත්‍යන්තර වශයෙන් හුවමාරුව නිසා ගෙවුම් ශේෂ දුෂ්කරතා ගැටලු මතුවෙනවායි කියලා. එවැනි ගැටලු මතුවෙනකොට විදේශ ණය වගේ දේවල් අරගෙන ඒවට පිළියම් යොදන්න වෙන්නේ. ඒ තත්ත්වයන් වළක්වා ගන්න ගෙවුම් ශේෂ ගැටලු අවම කරගන්න ආරක්ෂණය හොඳයි. පාලනය කිරීම කළ යුතුයි. තියාගන්න. ගෙවුම් ශේෂ දුෂ්කරතාවලට විසඳුම් සෙවීම සඳහා වැදගත් වීම. ගෙවුම් ශේෂ ගැටලු වලට විසඳුම් ලබා ගැනීම සඳහා වැදගත් වීම. ඔන්න ඔය කරුණ යටතේ ඊළඟට තවත් ආරක්ෂණයට තවත් වැදගත් වෙන්න හේතුවක් දේශීය සංස්කෘතික සමාජීය වශයෙන් අයිතිකර බලපෑම් ඇති කරන ආනයන සීමා කිරීම සඳහා වැදගත් වීම. අපේ සංස්කෘතියට සමාජයට අයිතිකර බලපෑම් ඇති කිරීමට බලපාන භාණ්ඩ ආනයන වැළැක්වීමට බාධා පැමිණීම හොඳයි. අපි අනිත් පැත්තට කියමු මෙහෙම බාධා පැමිණීම හොඳ නැහැ. ආරක්ෂණයට විරුද්ධව ඉදිරිපත් කළ හැකි තර්ක ආරක්ෂණවාදයට විපක්ෂව ඉදිරිපත් කළ හැකි යෝජනා මේව ආරක්ෂා කරපුවාම ජාත්‍යන්තර වෙළඳාමේදී බාධා පමුණුනකොට දියුණු තාක්ෂණය රට තුළට ගලා එන වලක් වෙනවා. යාගන්න යටින් යනට විදේශ දියුණු තාක්ෂණය සංක්‍රමණයට බාධා ඇතිවීම ලෝක දියුණු රටවල තාක්ෂණික දැනුම ගලා ඒකට බාධා ඇතිවීම ඊළඟට දේශීය සහ විදේශ වෙළඳපොළ සංකෝචනය වීම ප්‍රසාරණය කියන කුළුල් වෙනවා සංකෝචනය වෙනවා කියන අඩු වෙනවා. දැන් වර්තමානයේ විවිධ ආනයන සීමා කිරීම නිසා ඔබ දන්නවා අපේ රට ඇතුලේ නේද විවිධ භාණ්ඩ වෙළඳපොලේ භාණ්ඩ උග්‍රහිතයක් තියෙන ආනයන භාණ්ඩවල වෙළඳපොළ සංකෝචනය වීමක් සිදු වෙනවා. ඊළඟට ආර්ථික වර්ධනය කෙරෙහි අයිතිකර බලපෑම් ඇතිවීම මෙම ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ගත්තාම ආර්ථික වර්ධනයට අයිතිකර බලපෑම් ඇතිවීම ආර්ථික වර්ධනය මන්දගාමී වීම ඊළඟට ගුණාත්මක බවින් අඩු භාණ්ඩ පරිභෝජනයට සිදුවීම මොකද ක්වොලිටි භාණ්ඩ ආනයනයේ සීමා කිරීම තුලින් ගුණාත්මක බවින් අඩු භාණ්ඩ පරිභෝජනයට සිදුවීම ඊළඟට සේවා නියුක්ති අවස්ථා අඩුවීම බැංකු රක්ෂණ ප්‍රවාහන වැනි උපකාරක සේවාවන් වරාය ගුවන්තොටුපළ වගේ සේවා සංකෝචනය වීම දියුණුවට බාධා ඇතිවීම ඔන්න
ජාත්‍යන්තර වෙළඳාමට විවිධ තීරුබදු සහ තීරුබදු නොවන බාධා ඇති කිරීම තුලින් ඇති කිරීම හොඳ නැහැ. විපක්ෂව ඉදිරිපත් කළ හැකි තත්ත්ව. එහෙම බාධා කරපුවාම මෙන්න මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා. එක පැත්තකින් ආරක්ෂණය හොඳයි. තව පැත්තකින් මේකට විරුද්ධව අපිට පක්ෂව සහ විපක්ෂව තර්ක කරන්න පුළුවන්. මට දැන් කොහොම සරලයි තේරෙනවා. කරුණු පැහැදිලි කරගන්න තියෙන්නේ. පුළුල්ව පැහැදිලි කරන්න ඕන දේවල් මම මුලින් පැහැදිලි කරාර න්‍යායයන් එහෙම බොහොම සරල. මෙයා කරුණු වශයෙන් පැහැදිලි කරගන්න මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට ලියාගන්න ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ තවත් වැදගත් සංකල්පයක් වෙළඳ අනුපාතය. වෙළඳ අනුපාතය. The terms of trades. The terms TERMS of trade. වෙළඳ අනුපාතය. දුවේ පුතේ අපි වෙළඳ අනුපාතය කියලා කියන්නේ කිසියම් රටක් ලෝක වෙළඳපොළට එක් භාණ්ඩ ඒකකයක් අපනයනය කරලා උදාහරණ වශයෙන් ලංකාව එක ඇඟලුම් ඒකකයක් අපනයනය කරලා ඊට හිලව් වශයෙන් ලෝක වෙළඳපොළෙන් කොච්චර අපිට වමනා භාණ්ඩ ගේන්න පුළුවන්ද යන්න දක්වන අනුපාතය. එකක් දීලා කොච්චරක් ගේන්න පුළුවන්. මේක තීරණය වන්නේ අපි අලෙවි කරන භාණ්ඩවල මිල සහ අපි පිට රටින් මිලදී ගන්න භාණ්ඩවල මිල ගණන් මත මේ දෙක අතර මත තමයි මේක තීරණය වෙන්නේ. එක අපනයන ඒකකයකට කොච්චර ආනයනය කරන්න පුළුවන්ද කියන එක. අපි මේක කියනවා අපනයන ඒකකයක ආනයන ක්‍රියා ශක්තිය තමයි මේකෙන් දැක්වෙන්නේ. අපනයන ආනයන අතර ක්‍රියා ශක්තිය තීරණය වෙන්නේ අපනයන භාණ්ඩවල මිල සහ ආනයන භාණ්ඩවල මිල අතර. එහෙමනම් අපි වෙළඳ අනුපාතය ගණනය කරන්නේ අපනයන භාණ්ඩවල සාමාන්‍ය මිල දැක්වෙන අපනයන මිල දර්ශකය බෙදනවා ආනයන භාණ්ඩවල සාමාන්‍ය මිල දැක්වෙන ආනයන මිල දර්ශකයෙන් අනුපාතයක් හැටියට ගන්න 100ෙන් ගුණ කරනවා. නිතරම ආනයන මිලට වඩා අපනයන මිල දර්ශකය වැඩි නම් මේ අනුපාතය 100ට වඩා වැඩි අගයක්. ඒ කියන්නේ අදාළ රටට වෙළඳ අනුපාතය යහපත් කියන එක. නේද? එකක් අපනයනය කරලා ඊට වඩා වැඩිපුර ආනයනය කරන්න පුළුවන් කියන එක. අපනයන මිල දර්ශකයට වඩා ආනයන මිල දර්ශකය වැඩි නම් අනුපාතය 100ට වඩා අඩු අගයක්. ඒ කියන්නේ 100ක් අපනයනය කරලා ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ආනයනය කරන්න පුළුවන් වෙන්නේ. ආනයන ක්‍රියා ශක්තිය අඩුයි. අදාළ රටට වෙළඳ අනුපාතය අවාසිදායකයි. බොහෝ වෙලාවට ශ්‍රී ලංකාව වගේ රටවල අපනයන ආනයන වල ස්වභාවය මත අපනයන මිල දර්ශකය ඉහළයි ආනයන මිල දර්ශකය අඩුයි. අපි ආනයන අපනයනය කරන භාණ්ඩවල ස්වභාවය මත ඒ නිසා අපේ වගේ රටවල වෙළඳ අනුපාතය 100ට වඩා අඩු වගයක්. ඒ කියන්නේ අපනයන වල ආනයන ක්‍රියා ශක්තිය අඩු මට්ටමක පවතින්නේ වෙළඳ අනුපාතය අවාසිදායක තත්වයක් නිරූපණය කරන්නේ. යාගන රටක විදේශ වෙළඳාමේ තත්වය පරීක්ෂා කරන වැදගත් මිනුමක් වෙළඳ අනුපාතය. රටකට ජාත්‍යන්තර වෙළඳාම නිසා හිමිවන වාසි තීරණය කෙරෙන වැදගත්ම මිනුමක් වන්නේ ජාත්‍යන්තර වෙළඳාම තුළින් හිමිවන වාසි තීරණය කරන වැදගත් මිනුමක් වන්නේ වෙළඳ අනුපාතිකයයි. වෙළඳ අනුපාතිකය යනු අපනයනය කරනු ලබන භාණ්ඩ ඒකකයකි. අපනයනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් වෙනුවට කෙතරම් භාණ්ඩ ඒකක ප්‍රමාණයක් අපනයනය කරන භාණ්ඩ ඒකකයක් වෙනුවට කෙතරම් ප්‍රමාණයක වෙනුවට කෙතරම් ආනයන ප්‍රමාණයක් ලබාගත හැකිද? එක් අපනයන ඒකකයකට කෙතරම් ප්‍රමාණයක් ආනයනය කළ හැකිද? නැතහොත්
අපනයන ඒකකයක ආනයන ක්‍රිය ශක්තිය අපනයන ඒකකයක ආනයන ක්‍රිය ශක්තිය කොතෙක්ද යන්න අපනයන ඒකකයක ආනයන ක්‍රිය ශක්තිය කොතෙක්ද යන්න මින් වෙළඳ අනුපාතය තුලින් ප්‍රකාශ වේ අපනයන ඒකකයක ආනයන ක්‍රිය ශක්තිය කොතෙක්ද යන්න වෙළඳ අනුපාතය තුලින් ප්‍රකාශ වේ අනුච්ඡේදය වෙළඳ අනුපාතය ගණනය කරනු ලබන්නේ අපනයන මිල දර්ශකය අපනයන වල සාමාන්‍ය මිල දැක්වෙන දර්ශකය අපනයන මිල දර්ශකය ආනයන මිල දර්ශකයෙන් බෙදා ආනයන මිල දැක්වෙන සාමාන්‍ය දර්ශකය ආනයන මිල දර්ශකයෙන් බෙදා CN ගුණ කිරීමෙනි අනුපාතයක් හැටියට ගන්න. CN ගුණ කිරීමෙනි. ත්‍යාගන්නේ මනන් සූත්‍රයක් හැටියට වෙළඳ අනුපාතය සමානයි අපනයන මිල දර්ශකය බෙදීම අපනයන මිල දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය වෙළඳ අනුපාතය සමානයි අපනයන මිල දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය ගුණ කිරීම 100 අපි සංඛ්‍යාත්මක උදාහරණයක් ගමු උදාහරණ කිසියම් රටක කිසියම් වර්ෂයක මොකද මෙයා වෙනස් කරන තත්ත්වයන් රටින් රටට වෙනස් කාලයට වෙනස් මිල ගණන් කියන ඒවා යම් රටක කිසියම් වර්ෂයක අපනයන මිල දර්ශකය 150ක් බවත් අපනයන මිල දර්ශකය 200ක් බවත් ආනයන මිල දර්ශකය 100ක් බවත් සිතමු අපනයන මිල දර්ශකය 200යි ආනයනය කරන භාණ්ඩ වල දර්ශකය 100යි අනුපාතයක් හැටියට ගන්න උඩ කරනවා 100යි ආනයන මිල දර්ශකය 100ක් යයි සිතමු ඒ අනුව මෙරටේ වෙළඳ අනුපාතය වන්නේ 200 බෙදීම 100 ගුණ කිරීම 100 සමානයි 2යි ඒ කියන්නේ මෙරටට එකක් අපනයනය කළා ඒ වෙනුවට පිට රටවලින් දෙගුණයක් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් රටට හිත කරයි ත්‍යාගන්න වෙළඳ අනුපාතිකය වෙළඳ අනුපාතිකය 100% කපලා ගියාම 200යි ප්‍රතිශතයක් වශයෙන් වෙළඳ අනුපාතිකය 200ක් යනු 200ක් යනු එක් අපනයන ඒකකයක් වෙනුවට එක් අපනයන ඒකකයක් වෙනුවට ඒකක දෙකක් ආනයනය කළ හැකි බවය එක් අපනයන ඒකකයක් වෙනුවට ඒකක දෙකක් ආනයනය කළ හැකි බවය අපි දන්නවා අපනයන මිලට වඩා ආනයන මිල ශීඝ්‍රයෙන් වැඩි වුණොත් වෙළඳ අනුපාතය පිරිහීමක් වෙනවා ඒ වගේම ආනයන මිලට වඩා අපනයන මිල ශීඝ්‍රයෙන් වැඩි වුණොත් වෙළඳ අනුපාතය යහපත් වෙනවා යාගන්න ආනයන මිලට සාපේක්ෂව ආනයන මිල දර්ශකයට සාපේක්ෂව ආනයන මිල දර්ශකයට සාපේක්ෂව අපනයන මිල දර්ශකය වැඩි වේනම් වෙළඳ අනුපාතය ඉහළ යන අතර
ඒ අදාළ රටට වාසිදායක තත්වයකි. ඒ අදාළ රටට වාසිදායක තත්වයකි. අපනයන මිලට සාපේක්ෂව ආනයන මිලට සාපේක්ෂව අපනයන මිල ඉහළ යයි නම් වෙළඳ අනුපාතය ඉහළ යන අතර ඒ අදාළ රටට වාසිදායක තත්වයකි. එවිට වෙළඳ අනුපාතය එයිදී වෙළඳ අනුපාතය 100ට වඩා වැඩි අගයක් නිරූපණය වේ. 100ට වඩා වැඩි අගයක් නිරූපණය වේ. එසේම අපනයන මිලට සාපේක්ෂව ආනයන මිල වැඩි වේ නම් අපනයන මිලට සාපේක්ෂව ආනයන මිල දර්ශකය වැඩි වේ නම් අපනයන මිල දර්ශකයට සාපේක්ෂව ආනයන මිල දර්ශකය වැඩි වේ නම් එයිදී වෙළඳ අනුපාතය පිරිහීමක් ලෙස හඳුන්වන අතර පිරිහීමට හේතු වන අතර අපනයන මිලට සාපේක්ෂව ආනයන මිල වැඩි වේ නම් වෙළඳ අනුපාතය පිරිහීමක් ලෙස හඳුන්වන අතර එයිදී අගය 100ට වඩා අඩු අගයක් නිරූපණය වේ. වල ඉරේ කුඩාගේට වඩා ඉරේ යටාගේ විශාලයි. 100ට වඩා අඩු අගයක් නිරූපණය වේ. වෙළඳ අනුපාතය ඉහළ යාම යහපත් ප්‍රවණතාවයක් වන අතර දිගින් දිගටම ඉහළ යාම යහපත් ප්‍රවණතාවයක් වන අතර වෙළඳ අනුපාතය පහළ යාම අයහපත් ප්‍රතිවිපාකයේ අයහපත් ප්‍රවණතාවයකි. අයහපත් ප්‍රවණතාවයකි. තවත් වැදගත් සංකල්පයක් අපි කතා කරේ වෙළඳ අනුපාතය. ඊළඟට අපි අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව තවත් මේ අපිට ඇත්තටම කියනවා නම් ඊට වඩා පළල් විෂය කරුණු නමුත් ඔබේ වෘත්තීය විභාගවල තියෙන විෂය නිර්දේශයට අදාළව තමයි අපි මේ කොටස් සාකච්ඡා කරන්නේ. ඔබට ඊට වඩා මේක පුළුල්ව ප්‍රායෝගිකව අපිට විග්‍රහ කරන්න පුළුවන් මහා බැංකු සංඛ්‍යා ලේඛන ආශ්‍රයෙන් විශ්ලේෂණය කළ හැකි දේවල්. නමුත් ඔබේ විෂය නිර්දේශයට සීමා කරලා තමයි මේ කරුණු අපි මේ විදිහට කතා කරන්නේ. ඒකට තමයි ඊට වඩා ප්‍රායෝගිකව විශ්ලේෂණය කළ හැකි පුළුල්ව විශ්ලේෂණය කළ හැකි විෂය කොටස්. ඊළඟට අපි අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් තවත් වැදගත් කොටසකට යනවා. ව්‍යාගණ්ඩ අන්තර්ජාතික ගෙවුම් තුලනය අන්තර්ජාතික ගෙවුම් තුලනය එහෙම නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය ගෙවුම් ශේෂ ලේඛනය अब මේකට කියනවා balance sheet කියලා ඉංග්‍රීසියෙන් balance sheet අන්තර්ජාතික ගෙවුම් තුලනය එහෙම නැත්නම් balance sheet නැත්නම් balance of payment කියලා කියනවා balance of payment අන්තර්ජාතික ගෙවුම් තුලනය එහෙම නැත්නම් ගෙවුම් ශේෂය balance of payment right දුවේදී අපි අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ තවත් විශේෂී සංකල්පයක් තමයි ගෙවුම් තුලනය කියන්නේ ගෙවුම් ශේෂය කියන්නේ අපි ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියන්නේ නැත්නම් ගෙවුම් තුලනය කියන්නේ කිසියම් රටක් කිසියම් වර්ෂයක් තුලදී මාස 12ක් තුල සාමාන්‍යයෙන් අපි මේක ගණනය කරන්නේ අතීත වර්ෂයේ පෙර වර්ෂයේ දැන් 20යි 21 අපි බලන්නේ ලංකාවේ 20යි 20 ගෙවුම් තුලනය තමයි සකස් කරන්නේ ඒ තොරතුරු පදනම් කරගෙන ජනවාරි සිට දෙසැම්බර් දක්වා ජනවාරි 1st to December 31st කියන පීරියඩ් එකට අදාළ මාස 12යි අදාළ රට අවශේෂ ලෝකයා සමග ඒ කියන්නේ බාහිර ලෝකයා සමග විදේශ රටවල් සමග සිදු කරනු ලබන සියලුම ආර්ථික ගනුදෙනු වල වටිනාකම එතෙන්දි මතක තියාගන්න ආනයන අපනයන විතරක් නෙමෙයි රටක් ජාත්‍යන්තර ලෝකයා සමග විවිධ ගනුදෙනු සිදු කරනවා පිට රටවලට භාණ්ඩ විකුණනවා අපනයන පිට රටවලින් භාණ්ඩ මිලදී ගන්නවා ආනයන
පිට රටවලින් ණය ආධාර ලබා ගන්නවා. පිට රටවලට ණය ආධාර පරිත්‍යාග ලබා දෙනවා. විදේශ රටවල රැකියා කරන පුද්ගලයෝ විදේශ රටවලින් මෙහෙට මුදල් ලැබනවා. විදේශ රටවල ආයෝජකයෝ අපේ රටේ ආයෝජනය කරනවා. ආයෝජනය කරන උපේන ලාභලාභාංශ තමන්ගේ රටවලට අරගෙන යනවා. විදේශ සංචාරකයෝ සංචාරය සඳහා පැමිණෙන විදේශ විනිමය ලැබෙනවා. විදේශ පරිත්‍යාග ලැබෙනවා. පරිත්‍යාග ලබා දෙනවා. මෙකී නොකී යම් රටක් ආර්ථික වශයෙන් ආර්ථික කියන්නේ මුල්‍යමය වශයෙන් ගණනය කළ හැකි. දැන් ලංකා ජනාධිපති ඇමරිකන් ජනාධිපතිට සුබ පැතුවොත් ඒක ආර්ථික ගනුදෙනුවක් නෙමෙයිනේ. හැබැයි අපි කොරෝනා එන්නත්කයක් අපි ලබා ගත්තොත් ඒක පරිත්‍යාගයක් වෙන්නත් පුළුවන් යම් ආර්ථික වටිනාකමක් තියෙනවා. ඒක ණයක් වශයෙන් ගන්න පුළුවන් අපිට මුදලට ගන්න පුළුවන්. මේ හැම එකක්ම ආර්ථික වටිනාකම් සහිත ගනුදෙනු. මෙන්න මේ නීත්‍යානුකූලව සිදුවන නීතියෙන් පිට සිදුවන ගනුදෙනු නීත්‍යානුකූල ගනුදෙනු වලට හසු වෙන්නේ නැහැ නේද? ඔය පොරපාරෙන් යන විදේශ ගනුදෙනු ඒවා හැර නීත්‍යානුකූලව සිදුවන සියලුම විදේශ විනිමය ලැබීම් සහ විදේශ විනිමය ගෙවීම්. මොකද විදේශ රටවල් සමග ගනුදෙනු කරන්නේ දේශීය මුදලින් නෙවෙයි. විදේශ මුදල් වලින් ඇමරිකන් ඩොලර්, ජපාන් යෙන්, එහෙම නැත්නම් යූරෝ මෙන්න මේ යම් රටක් කිසියම් වර්ෂයක් තුළ ජාත්‍යන්තරව සිදු කරන ලද සියලුම ආර්ථික ගනුදෙනු වලින් එරටට ගලා එන समस्त विदेश विनिमय उपयोग प्रमाणय सह एरटिन पिटरटवलට ගලා එන समस्त विदेश विनिमय उपयोग ගෙවි සවිස්තරාත්මකව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පිළිගත් ආකෘතියකට අනුව දිනුම් කරණයේ විත්ව සටහන් න්‍යාය පදනම් කරගෙන ක්‍රමානුකූලව සකස් කරන වාර්තාවක් තමයි ගෙවුම් තුලනය කියන්නේ. එහෙමනම් රටක් ඇතුළත සිදුවන ගනුදෙනු ගෙවුම් තුලනයට ඇතුළත් වෙන්නේ නැහැ. රටක් සහ ජාත්‍යන්තර වශයෙන් සිදුවන විනිමය ලැබීම් හෝ ගෙවීම් තමයි ගෙවුම් තුලනයට ඇතුළත් කරන්නේ. මේක සකස් කරන විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. ලෝකෙ පිළිගත් සම්මත ක්‍රමවේදයක්. ලෝකෙ හැම රටක්ම අනුගමනය කරන්නේ මේ සම්මත ක්‍රමවේදයට අනුව කාලීනව මෙම ක්‍රමවේදී ආකෘතිය වෙනස්කම් වලට භාජනය කිරීම සිදු කරනවා. ලෝකාර්ථිකයේ වෙනස්කම් සමග කොහොමද කමක් නැහැ. අපි බලමු ගෙවුම් තුලනය කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. මේකේ ගනුදෙනු සටහන් කරන්නේ දිනුම් කරණයේ විත්ව සටහන් න්‍යාය මත හර සහ බර වශයෙන් ලැබීම් ගෙවීම අපි සටහන් කරන්නේ. අපි බලමු ගෙවුම් තුලන ලේඛනය සම්බන්ධව ඉදිරියට සාකච්ඡාව කරගෙන යන්න. තියාගන්න එහෙමනම් ගෙවුම් විශේෂ ලේඛනය ගෙවුම් තුලනය කිසියම් රටක් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලදී सामान्य वर्षයක් තුලදී ලොව සෙසු රටවල් සමග ලෝකයේ අනිකුත් රටවල් සමග කරන ලද මේක අතීත තොරතුරු වලින් ගන්න වාර්තාවක් අතීත වර්ෂයක හදන්නේ කරන ලද සියලුම ආර්ථික ගනුදෙනු හේතු කොටගෙන තම රට තුළට ගලා එන විදේශ විනිමය ලැබීම් සහ තම රටින් බැහැර වන විදේශ විනිමය ගෙවීම් තම රට තුළට ගලා එන විදේශ විනිමය ලැබීම් සහ තම රටින් ගලා යන විදේශ විනිමය ගෙවීම් සහ ඒවා අතර වෙනස ලැබීම් ගෙවීම් අතර වෙනස
සහ ඒවා අතර වෙනස ඒවා අතර වෙනස තුලනය කරන ආකාරය දක්වන වෙනසක් ලැබීම් ගෙවීම අතර වෙනසක් වෙනවා නම් ඒක පියවන්න ඕන තුලනය කරනවා කියන්නේ තුලනය කරන ආකාරය දක්වන ලේඛනය දැන් ලැබීම් ගෙවීම අනිවාර්යයෙන්ම සමාන වෙන්නේ නැහැ දුවේ පුතේ ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි නම් විනිමය හිගයක් ණය ආධාර ගන්න වෙනවා තුලනය කරන ආකාරය දක්වන ලේඛනය ගෙවුම් ශේෂ ලේඛනය හෙවත් ගෙවුම් තුලන ලේඛනය ලෙස හැඳින්වේ right ඊළඟට අපි කොහොම මේ ගෙවුම් තුලනයේ තොරතුරු සටහන් කරන්නේ වටිනාකම් සටහන් කරන්නේ ගිණුම් කරන්නේ දිත්ව සටහන් න්‍යාය පදනම් කරගෙන මෙතෙන්දී දිත්ව සටහන් න්‍යායට අනුව අපි හර සටහන් සහ බැර සටහන් කියලා සටහන් වර්ග දෙකක් තියෙනවා අපි ගෙවුම් තුලන ලේඛනයක මුලින්ම බැර සටහනක් කියලා කියන්නේ ගෙවුම් තුලනය සකසන රටේ يعني ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාවෙන් අදාළ වර්ෂයේ කිසියම් භාණ්ඩයක් සේවාවක් හෝ වත්කමක් රටට හිමි දෙයක් භාණ්ඩයක් සේවාවක් වත්කමක් තමන්ගේ රටෙන් වෙනත් රටකට බැහැරව යනවා අපි දන්නවා ඒ බැහැරව යනවා කියන්නේ තමන්ගේ රටට විදේශ විනිමය ගලාගෙන එනවා කියන එක. දැන් අපි පිට රටවලට ඇමරිකාවට ඇඟලුම් අපනයනය කරනවා කියන්නේ එහෙම නැත්නම් විදේශ රටකට අපි නැමු සේවාවක් සපයනවා කියන්නේ අපේ රටෙන් සේවාව පිට රටවලට ගලාගෙන යනවා. ඒ වෙනුවට අපිට විදේශ මුදල් විදේශ විනිමය අපේ රටට ගලා එනවා. අතක තියාගන්න එවැනි වටිනාකම් අපි බැර සටහන් කියලා කියනවා විනිමය ලැබෙන්න නම් භාණ්ඩ සේවා වත්කම් රටින් පිට වෙන්න ඕනේ. ඊළඟට හරසටහන් කියලා කියන්නේ රටට භාණ්ඩ ලැබෙනවා නම් සේවා ලැබෙනවා නම් වත්කම් ගලාගෙන එනවා නම් අන්න ඒවා ගෙවුම් තුලනේ හරසටහන් හේතු කොටගෙන රටට ඒවා ලැබෙනවා වගේම රටින් පිට රටවලට විදේශ විනිමය ගලාගෙන යනවා. අපි මේ වලට කියනවා හරසටහන් කියලා. එහෙමනම් විදේශ විනිමය ලැබීම් වලට අදාළ වටිනාකම් බැර ගෙවීම් වලට අදාළ වටිනාකම් අර ඊළඟට අපි මෙතන සුද්ධ සටහන් කියලා විශේෂයක් තියෙනවා. අපි හිතමු කිසියම් වර්ෂයක අපි ඇමරිකාවට භාණ්ඩ රුපියල් අපනයනය කළා වටිනාකම රුපියල් බිලියන 1000ක්. අපි ඇමරිකාවෙන් පිළිගු වැඩ ප්‍රමාණයක් ආනයනය කළා. මේ අපනයන බැර ආනයන රටින් පිටට ගලාගෙන යනවා. රටට භාණ්ඩ එනවා. වටිනාකම 1500ක්. දැන් එහෙමනම් ආනයන සහ අපනයන අතර වෙනස සුද්ධාගය ලැබුණේ 1000යි පිට වුණා 1500ක් වින 500ක්. අපි මේකට කියනවා සුද්ධ සටහන් කියලා. හර සටහනක් සහ බර සටහනක් අතර සුද්ධ වෙනස. සුද්ධ සටහන විනාගයක් වෙන්න පුළුවන් ධනාගයක් වෙන්න පුළුවන්. විනාගයක් වෙන්නේ බර සටහනකට වඩා හර සටහන වැඩි වුණොත් අවාසිදායකයි රටට අහිතකරයි. සුද්ධ සටහන ධනාගයක් වෙන්න නම් හරට වඩා ධනාගය වැඩි වෙන්න ඕනේ. රටට වාසිදායකයි. රටින් පිට වූ ප්‍රමාණයට වඩා රටට ගලා වූ ප්‍රමාණය වැඩි කියන එක තේරෙන්නේ නැති මම හිතන්නේ. යාගන්න. යාගන්න අනුමානිකාව. ගෙවුම් ශේෂ ලේඛනයේ හර සටහන් සහ බැර සටහන් අතර වෙනස. ගෙවුම් තුලනයේ හර සටහන් සහ බැර සටහන් අතර වෙනස. හර සටහන් සහ බැර සටහන් අතර වෙනස එයට ගෙවුම් තුලනයේ බැර සටහන් යනු ගෙවුම්
තුලනයේ බැර සටහන් යනු අදාළ රටට විදේශ විනිමය ගලා ඒමට හේතු වන ගනුදෙනු වල වටිනාකම්ය. බැර සටහන් යනු අදාළ රටට විදේශ විනිමය ගලා ඒමට හේතු වන වටිනාකම්ය. එනම් අදාළ රටෙන් භාණ්ඩයක් සේවාවක් හෝ වත්කමක් අදාළ රටෙන් භාණ්ඩයක් සේවාවක් හෝ වත්කමක් වෙනත් රටකට බැහැර යන විට එරටට විදේශ විනිමය ගලා එන අතර ඒවා බැර සටහන් ලෙස සටහන් කෙරේ. ඒවා බැර සටහන් වශයෙන් සටහන් කෙරේ. උදාහරණ බැර සටහන් වලට උදාහරණ භාණ්ඩ අපනයන ඉපයු විදේශීය සේවා ලැබී පරාය ප්‍රවාහන සංචාරක ලැබී විදේශ පරිත්‍යාග ලැබී ඒකපාර්ශවීය අනුච්ඡේදකි. ගෙවුම් තුලනයේ හර සටහනක් යනු අදාළ රටින් විදේශ විනිමය ගෙවුම් තුලනයේ හර සටහනක් යනු අදාළ රටින් විදේශ විනිමය විදේශ රටවලට ගලා යාමට හේතු වන එනම් වෙනත් රටකින් තම රටට භාණ්ඩ සේවා වත්කම් ලැබීම් වලට අදාළ භාණ්ඩ සේවා වත්කම් ලැබීම් වලට අදාළ ගනුදෙනු වල වටිනාකම්ය අරනම් විදේශ විනිමය ගලාගෙන යනවා භාණ්ඩ ලැබෙනවා බැරනම් විදේශ විනිමය ලැබෙනවා රටින් භාණ්ඩ පිට වෙනවා සේවා වෙන්න පුළුවන් වත්කම් වෙන්න පුළුවන්. හර සටහන් වලට උදාහරණ වශයෙන් භාණ්ඩ ආනයන සේවා ගෙවීම විදේශ වත්කම් මිලයට ගැනීම ඔන්න ගෙවුම් තුලනය ලේඛනයක ගනුදෙනු සටහන් කරන ආකාරය ඊළඟට ලියා ගන්න. ගෙවුම් තුලනයේ සුද්ධ සටහනක් යනු net සුද්ධ සටහන මේ දෙක අතර වෙනස ලියා ගන්න. හර සටහනක් සහ බැර සටහනක් අතර වෙනස හර සටහනක් සහ බැර සටහනක් අතර වෙනස සුද්ධ සටහනක් ලෙස හඳුන්වන අතර
සුද්ධ සටහනක් ලෙස හඳුන්වන අතර අර සටහනක් සහ බැර සටහනක් අතර වෙනස සුද්ධ සටහනක් ලෙස හඳුන්වන අතර එය ධනාගයක් හෝ ඍණාගයක් නිරූපණය වේ. එය ධනාගයක් හෝ ඍණාගයක් නිරූපණය වේ. අලුත්ශීලී සුද්ධ සටහන ධනාගයක් යනු සුද්ධ සටහනක් ධනාගයක් යනු ඉනග වෙන්නේ හර සටහන් වල වටිනාකමට වඩා බැර සටහන් වල වටිනාකම වැඩි බවය. බැර සටහන් වල වටිනාකමට වඩා ධනාගයක් නම් හර සටහන් වල වටිනාකමට වඩා බැර සටහන් වල වටිනාකම වැඩි බවය. නැතහොත් අදාළ රටින් පිටතට ගලා ගිය විදේශ විනිමය ප්‍රමාණයට වඩා අදාළ රටින් පිටතට ගලා ගිය විදේශ විනිමය ප්‍රමාණයට වඩා රට තුලට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණය වැඩි බවය. රට තුලට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණය වැඩි බවය. මගින් අදාළ රටට වාසිදායක තත්ත්වයක් නිරූපණය වී ධනාගයක්. එමගින් අදාළ රටට වාසිදායක තත්ත්වයක් නිරූපණය වී අලුත්ශේදයෙන් යටි අනිත් පැත්ත සුද්ධ සටහන ඍණාගයක් යනු ඒ අදහස සුද්ධ සටහනක් ඍණාගයක් යනු ඒ අදහස බැර සටහන් වල වටිනාකමට වඩා හර සටහන් වල වටිනාකම බැර සටහන් වල වටිනාකමට වඩා හර සටහන් වල වටිනාකම වැඩි බවයි. නැතහොත් අදාළ රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණයට වඩා රටින් බැහැර වූ විදේශ විනිමය ප්‍රමාණය වැඩි බවයි. නැතහොත් අදාළ රටට අවාසිදායක තත්ත්වයක් නිරූපණය වීමකි. විනාඩියක් සුද්ධ සටහන. ඊළඟට ලියා ගන්න ගෙවුම් ශේෂ ලේඛනයක ඇතුළත් කරන ප්‍රධාන ගනුදෙනු. මෙන්න මේවා තමයි අපි ගෙවුම් ශේෂ ලේඛනයක ඇතුළත් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් රටක් ලෝකේ වෙනත් රටවල් සමග කරන ගනුදෙනු අතර මේ විදිහට මේ වගේ ගනුදෙනු උදාහරණ භාණ්ඩ අපනයන ආදායම් භාණ්ඩානයන වියදම් ආශ්‍රිත ගනුදෙනු දෙක ආදායම් ලැබීම් සහ ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු විදේශවලින් ආදායම් ලැබීම් සහ ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු විදේශ සංක්‍රාම පරිත්‍යාග විදේශ සංක්‍රාම ලැබීම් සහ ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු සංක්‍රාම කියන්නේ පරිත්‍යාග ලැබීම් ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු විදේශ සේවා ලැබීම් සහ ගෙවීම් ආශ්‍රිත ගනුදෙනු
ඊළඟ එක මුල්‍යවත්කම් හිමි කර ගැනීම සහ විකිණීම ආශ්‍රිත ගනුදෙනු. මුල්‍යවත්කම් හිමි කර ගැනීම සහ විකිණීම ආශ්‍රිත ගනුදෙනු. ඊළඟ එක මුල්‍ය නොවන වත්කම් හිමි කර ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු. මුල්‍ය නොවන වත්කම් හිමි කර ගැනීම සහ විකිණීම ආශ්‍රිත ගනුදෙනු. මුල්‍ය නොවන වත්කම් විකිණීම සහ හිමි කර ගැනීම ආශ්‍රිත ගනුදෙනු. ඔන්න දරුවනේ ගෙවු විශේෂ ලේඛනයක අපි අත්පත් කරන ප්‍රධාන ගනුදෙනු මාර්ග 8ක. ආනයන ආදායම්, ආනයන වියදම්, ආනයන වියදම්, අපනයන ආදායම්, විදේශ සේවා ලැබීම්, සේවා ගෙවීම්, ආදායම් ලැබීම්, ආදායම් ගෙවීම්, ඒක පාර්ශවීය පරිත්‍යාග ලැබීම් ගෙවීම්, විදේශ වත්කම් විකිණීම්, මිලේට ගැනීම, මේ වගේ දේවල් තමයි අපි මේවා ඇතුළත් කරන්නේ විධිමත් විස්තරාත්මක පිළිගත් ප්‍රමිතියට අනුව ආකෘතියකට අදාළව ගිණුම් කරන විත්ත සටහන් ගිණුම් කරන ඒට අනුව හරසාගර වශයෙන් ප්‍රධාන ගිණුම් කීපයක් යටතේ ගෙවුම් තුලන ලේඛනය සමස්තය ගත්තාම මේක විශ්ලේෂණයේ පහසුවට අන්තර්ජාතික පිළිගත් ප්‍රමිතියට අනුව ප්‍රධාන ගිණුම් කීපයකින් ගෙවුම් තුලනය සමන්විතයි. යාගන්ද ගෙවුම් ශේෂ ලේඛනයක අන්තර්ගත ප්‍රධාන ගිණුම් ගෙවුම් තුලන ලේඛනයක අන්තර්ගත ප්‍රධාන ගිණුම් ප්‍රධාන වශයෙන් දරුවනේ ගෙවුම් ශේෂ ලේඛනය ගිණුම් තුනකින් සමන්විතයි. අපි එකක් හඳුන්වනවා ජංගම ගිණුම ගෙවුම් තුලනේ කරන්ට් account එක. ජංගම ගිණුම. දෙවෙනි එක තමයි ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. දෙවෙනි ගිණුම සතහන් වර්ගයේ සතහන් කරන ගිණුම. තුන්වෙනි ගිණුම් විශේෂය තමයි මුල්‍ය ගිණුම. ගෙවුම් තුලන ලේඛනයක කිසියම් රටක අදාළ වර්ෂය තුල සිදුවන ගනුදෙනුවල විදේශියන් සමග සිදුවන ගනුදෙනුවල ස්වභාවය මත ගෙවුම් තුලන ලේඛනයක අපි ඇතුළත් කරන ගනුදෙනු ගිණුම් තුනකට ප්‍රධාන වශයෙන් බෙදනවා ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මුල්‍ය ගිණුම කියලා තියාගන්න. ගෙවුම් තුලන ලේඛනයක ගෙවුම් තුලන ලේඛනය ප්‍රධාන ගිණුම් තුනකින් සමන්විතය. එක ජංගම ගිණුම, දෙක ප්‍රාග්ධන ගිණුම, එක ජංගම ගිණුම, දෙක ප්‍රාග්ධන ගිණුම, තුන මුල්‍ය ගිණුම. වෙන ගෙවුම් තුලන ලේඛනයක ගනුදෙනු වල ස්වභාවය මත අපි ගනුදෙනු සටහන් කරන ප්‍රධාන ගිණුම් තුන. right. අපි ආපහු මේ තුන පිළිබඳව විශ්ලේෂණයට ජංගම ගිණුම කියන්නේ මොකක්ද? මේක ඇතුළත් කරන ගනුදෙනු මොනවද? මේකට අදාළ වන උපගිණුම් මොනවද? ප්‍රාග්ධන ගිණුම, මුල්‍ය ගිණුම අපි වෙන වශයෙන් කතා කරමු. යාගන්න සෙල්ලාම අනුමාත්‍රාව ජංගම ගිණුම. ඊළඟට වරහන් යාගන්න ජංගම ගිණුම අපි හඳුන්වනවා වර්තන ගිණුම කියලා. ජංගම ගිණුමට අපි කියන තවත් අන්වර්ථ නාමයක් තමයි වර්තන ගිණුම. මේ ජංගම ගිණුම කියන ගිණුමේ අනු උපගිණුම් තුනක් තියෙනවා. ජංගම ගිණුමේ ඇතුළත් කරන ගනුදෙනු ප්‍රධාන උපකොටස් තුනකින් සමන්විතයි. එකක් තමයි භාණ්ඩ හා සේවා ගිණුම. දෙවෙනි එක තමයි ප්‍රාථමික ආදායම් ගිණුම. තුන්වෙනි එක තමයි ද්විතීයික ආදායම් ගිණුම. ජංගම ගිණුම කොටස් තුනයි. භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම කියලා. right. සලාම ජංගම ගිණුම එහෙම නැත්නම් වර්තන ගිණුම. ඊළඟට මේ ජංගම ගිණුමේ සඳහන් කරන ගනුදෙනු වල වැදගත් ලක්ෂණයක් තමයි අදාළ වර්ෂයේ තුල සිදුවන ගනුදෙනුවේ ප්‍රතිඵලය
අදාළ වර්ෂයක කාලයකට පමණක් සීමාවට ගනුදෙනු තමයි සාමාන්‍යයෙන් ජංගම ගිණුමේ සඳහන් කරන්නේ. එම වර්ෂයෙන් ඔබට එහාට ප්‍රතිඵල විහිදෙන ගනුදෙනු අපි සඳහන් කරන්නේ ප්‍රාග්ධනීය සාමූල්‍ය ගිණුමේ. දැන් අපි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කළා නම් ඒ අපනයන ආදායම මේ වර්ෂය තුලම අපිට ලැබෙනවා. ඒක එමනම් ජංගම ගිණුමට අදාළ ගනුදෙනුවක් නේද? යාගන්න. ජංගම ගිණුම. ගෙවුම් තුලන ලේඛනය සකසන වර්ෂයට වාක්‍ය මුල හදාගන්න සාමාන්‍යයෙන් ගෙවුම් තුලන ලේඛනය සකසන වර්ෂයට පමණක් ප්‍රතිඵල විහිදෙන ඉන්හාට ඉදිරි වර්ෂවල ප්‍රතිඵල විහිදෙන්නේ නැහැ ඒ ගනුදෙනුව. ඒ වර්ෂයේ ඉවරයි. ඒ වර්ෂයේ ගෙවුම් තුලනේ පමණයි සදාන්නේ ඉදිරි වර්ෂවලට බලපාන්නේ. එහෙම ඉදිරි වර්ෂවලට බලපාන ඒවා තියෙනවනේ. දැන් අපි අවුරුදු 10කින් ගෙවන්න ණයක් ගත්තොත් එහෙම එතකොට ණය කොටස් වශයෙන් ගෙවනකොට මේ අවුරුද්දේ ගන්නෙ. ඉදිරි වර්ෂවල ගෙවුම් ශේෂයකත් ණය ආපසු ගෙවනකොට බලපානවනේ. ඒවා ජංගම ගිණුමට අදාළ වෙන්නේ නැහැ. ගෙවුම් තුලනය සකස් කරන වර්ෂයට අදාළ වෙන ගනුදෙනු සටහන් කරන ගිණුම ජංගම ගිණුම වේ. එම වර්ෂයට පමණක් ප්‍රතිඵල විහිදෙන ගනුදෙනු සටහන් කරන ගිණුම ජංගම ගිණුම ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ගෙඩි කාලීන ගනුදෙනු වර්ෂයක කාලයකට පමණක් සීමා වන. ඒ වර්ෂයේ ගෙවුම් තුලනේ පමණයි අදාළ වෙන්නේ. ඉදිරි වර්ෂවල ගෙවුම් තුලනේට ගනුදෙනුව බලපාන්නේ නැහැ. ජංගම ගිණුම උප ගිණුම් තුනකින් සමන්විතය. ජංගම ගිණුම උපගිණුම් තුනකින් සමන්විතය. එනම් එක භාණ්ඩ හා සේවා ගිණුම goods and services account. භාණ්ඩ හා සේවා ගිණුම දෙක ප්‍රාථමික ආදායම් ගිණුම තුන ද්විතීයික ආදායම් ගිණුම. තුන නෙවෙයි ප්‍රධාන එකනේ. එතකොට එකේ දෙක එකේ තුන එක තමයි ජංගම ගිණුම. එකේ එක තමයි භාණ්ඩ හා සේවා ගිණුම. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුම, ඊළඟට ද්විතීයික ආදායම් ගිණුම. කොහොමයි එන්නේ? ෂෝට් නෝට් කරලා හදාගන්න පුළුවන් තමයි ආකෘතිය. right. ඉස්සෙල්ලාම ලියා ගන්න එකේ එක ජංගම ගිණුමේ පළවෙනි උපගිණුම භාණ්ඩ හා සේවා ගිණුම කියන්නේ මොකක්ද? මේකේ සටහන් කරන්නේ මොන වගේ ගනුදෙනුද කියන එක. භාණ්ඩ හා සේවා ගිණුම. right. අපි භාණ්ඩ හා සේවා ගිණුම කොටස් දෙකකට බෙදනවා නැවතත්. භාණ්ඩ ආනයන අපනයන ඇතුළත් කරන ගිණුම භාණ්ඩ ගිණුම. අපි දන්නවා භාණ්ඩ කියන්නේ ඇසට පෙනෙන දෘශ්‍යමාන. දැන් ගලුම් අපනයනය කළොත් ඒක භාණ්ඩය. ඊළඟට සේවා අදෘශ්‍යමාන වරාය ප්‍රවාහන සංචාරක රක්ෂණ වැනි ගනුදෙනු අපි අත්පත් කරන්නේ සේවා හැටියට. එමනම් භාණ්ඩ ගිණුම කොටස් දෙකයි. භාණ්ඩ හා සේවා ගිණුම, භාණ්ඩ ගිණුම සහ සේවා ගිණුම කියලා ලියාගන්න. භාණ්ඩ හා සේවා ගිණුම එයට දෘශ්‍යමාන වූ භාණ්ඩත් ඇසට පෙනෙන භාණ්ඩත් අදෘශ්‍යමාන වූ සේවාවනු. දෘශ්‍යමාන වූ භාණ්ඩ, අදෘශ්‍යමාන වූ සේවා. ආනයන සහ අපනයන. ආනයන අපනයන වටිනාකම් සටහන් කරන ගිණුම දෘශ්‍යමාන භාණ්ඩ, අදෘශ්‍යමාන සේවා, ආනයන අපනයන වටිනාකම් සටහන් කරන ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා ගිණුම ලෙස හඳුන්වනු ලැබේ. මෙය උපගිණුම් දෙකකින් සමන්විතය. මෙය උපගිණුම් දෙකකින් සමන්විතය.
මෙතන ප්‍රධාන කොටස් තුන 1 2 3 අපි මේ ජංගම ගිණුමේ ජංගම ගිණුම කොටස් 3යි භාණ්ඩ හා සේවා ගිණුම ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුම ඊළඟට ද්විතීක ආදායම් ගිණුම මේ ඇවිල්ලා දෙකේ 1 sorry එකේ 1 එකේ 2 එකේ 3 ඊළඟට එකේ 1 නැවත කොටස් දෙකයි භාණ්ඩ ගිණුම සේවා ගිණුම මේක ඇවිල්ලා එකේ 1 මේක ඇවිල්ලා එකේ 2 එහෙම නේද උපවර්ගීකරණය right එමනම් භාණ්ඩ හා සේවා ගිණුම කොටස් දෙකයි භාණ්ඩ ගිණුම සේවා ගිණුම අපි භාණ්ඩ ගිණුම කියනවා දෘශ්‍ය කොටස කියලා සේවා ගිණුම කියනවා අදෘශ්‍ය කොටස කියලා ඇසට පෙනෙන දෘශ්‍යමාන වෙළඳ භාණ්ඩ ආනයන සහ අපනයන සඳහන් කරන්නේ භාණ්ඩ ගිණුමේ ඇසට නොපෙනෙන ජංගම ස්වරූපයේ අදාළ වර්ෂයට ප්‍රතිඵල විහිදෙන සේවා ලැබීම් ගෙවීම් සඳහන් කරන්නේ සේවා ගිණුමේ සේවා ගිණුම කියනවා අදෘශ්‍ය කොටස කියලා යාගන්න භාණ්ඩ හා සේවා ගිණුම අපි කිව්වා මම හිතන්නේ භාණ්ඩ හා සේවා ගිණුම කියලා කියන්නේ දෘශ්‍යමාන වූ භාණ්ඩ අදෘශ්‍යමාන වූ සේවාවලුත් ලැබීම් සහ ගෙවීම් සඳහන් කරන ගිණුම භාණ්ඩ ගිණුම ප්‍රධාන කොටස් දෙකයි භාණ්ඩ හා සේවා ගිණුම ප්‍රධාන කොටස් දෙකයි භාණ්ඩ ගිණුම සේවා ගිණුම එයටදී භාණ්ඩ ගිණුම කියන්නේ එක එකනේ එක එහෙමනම් භාණ්ඩ ගිණුම භාණ්ඩ ගිණුම within brackets වරහන් ඇතුලේ දෘශ්‍ය කොටස ඇසට පේන ජංගම භාණ්ඩ ආනයන අපනයන ඇතුළත් කරන ගිණුම භාණ්ඩ ගිණුම එයට ක්‍රියාගන්න කිසියම් රටක් ලොව වෙනත් රටවල් සමග සිදු කරනු ලබන යම් රටක් ලොව අනෙකුත් රටවල් සමග සිදු කරනු ලබන වෙළඳ භාණ්ඩ අපනයන සහ වෙළඳ භාණ්ඩ ආනයන යම් රටක් වෙනත් රටවල් සමග සිදු කරනු ලබන වෙළඳ භාණ්ඩ අපනයන සහ වෙළඳ භාණ්ඩ ආනයන සටහන් කරන ගිණුම වෙළඳ භාණ්ඩ අපනයන සහ වෙළඳ භාණ්ඩ ආනයන සටහන් කරන ගිණුම භාණ්ඩ ගිණුම හෙවත් වෙළඳ ගිණුම ලෙස හැඳින්වේ දෘශ්‍යමාන වෙළඳ භාණ්ඩ අපනයන සහ වෙළඳ භාණ්ඩ ආනයන සටහන් කරන ගිණුම වෙළඳ ගිණුම ලෙස හැඳින්වේ ඊළඟට දරුවනේ අපනයන ලැබීම් ආනයන ගෙවීම් අතර වෙනස අපි කියනවා වෙළඳ ශේෂය කියලා ධනාගයක් නම් ආනයන වලට වඩා අපනයන වැඩි ඒ කියන්නේ බැර වැඩි හරට වඩා ඍණාගයක් නම් එතන ආනයන වැඩි අපනයන අඩුයි වෙනත් විදිහකට කිව්වොත් හරාගය වැඩි බැරාගය අඩුයි ධනාගයක් නම් වාසිදායකයි ඍණාගයක් නම් අදාළ රටට අවාසිදායකයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය නිරූපණය කරන්න ප්‍රායෝගිකව සෙන්ට්‍රල් බැංක් රිපෝට්ස් වලට අනුව ඍණ ශේෂයක් හේතුව අපි අපනයන ක්‍රියම් වලට වඩා ආනයන ක්‍රියම් විශාල වශයෙන් වැඩි. ඒක අපේ අහිතකරතාවයක්. ඒක අපේ සමස්ත ගෙවුම් ශේෂ අර්බුදයට දේශ විනිමය අර්බුදයට බලපාන. right. ඒ නිසා තමයි වර්තමාන රජයේ විශාල වශයෙන් ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තියක් උගමනය කරමින් පවතින්නේ. විදේශ විනිමය හිගයන්ට විනිමය අනුපාතය පිරීමට බලපාන. ඒක ප්‍රායෝගිකයි. යාගන භාණ්ඩ ගිණුම right අපිව භාණ්ඩ ගිණුම යාර ක්‍රියාගන්න භාණ්ඩ අපනයන ලැබීම් සහ ආනයන ගෙවීම් අතර වෙනස භාණ්ඩ අපනයන ලැබීම් සහ ආනයන ගෙවීම් අතර වෙනස වෙළඳ ශේෂය ලෙස හඳුන්වන අතර වෙළඳ ශේෂය ලෙස හඳුන්වන අතර වෙළඳ ශේෂය ධනාගයක් නම්
අපනයන ලැබීම් සානයන ගෙවීම අතර වෙනස වෙළඳ ශේෂයේ සාඳුන්වන අතර වෙළඳ ශේෂයේ ධනාගයක් නම් එය අදාළ රටට වාසිදායක වන අතර ඍණාගයක් නම් අවාසිදායක වේ. ධනාගයක් නම් වාසිදායක වන අතර ඍණාගයක් නම් අවාසිදායක වේ. ඊළඟට එකේ දෙක සේවා විනුම මේ chart එක පේනවනේ එකේ දෙක සේවා විනුම ඒ කියන්නේ අදෘශ්‍යමාන ඇසට නොපෙනෙන කිසියම් රටක් විදේශ රටවලට සපයන සේවා වෙනුවෙන් ලැබෙන සේවා ලැබීම් සහ විදේශ රටවලින් ලබා ගන්නා සේවා වෙනුවෙන් කරන සේවා ගෙවි මරාය ප්‍රවාහන රක්ෂණ සංචාරක වැනි සේවා ලැබීම් ගෙවි අතර වෙනස සටහන් කරනවා. මේකත් සේවා විනුමේ ශේෂය කියනවා. ධනාගයක් නම් රටට වාසිදායකයි ඍණාගයක් නම් අවාසිදායකයි. යාගන්න සේවා විනුම අදෘශ්‍යමාන වූ සේවා ලැබීම් අදෘශ්‍යමාන වූ සේවා ලැබීම් එනම් කිසියම් රටක් විසින් අදෘශ්‍යමාන වූ සේවා ලැබීම් නෙමෙයි පුතා අදෘශ්‍යමාන වූ සේවා ගනුදෙනු අදෘශ්‍යමාන වූ සේවා ගනුදෙනු ඒ කියන්නේ ලැබීම් ගෙවීම් දෙකම එනම් යම් රටක් විසින් අන් රටවල් සමග කරනු ලබන සාධක නොවන සාධක කියන්නේ නිෂ්පාදක ක්‍රියාවලියට ඉවහල් වන දේවල්. සේවා සාධක නොවන සේවා කියන්නේ ඍජුවම පරිභෝජනය කරන දේවල්. සාධක නොවන සේවා සඳහා කරනු ලබන ගෙවීම් සහ ලබා ගන්න සේවා සඳහා කරනු ලබන ගෙවීම් සහ සේවා සඳහා ලැබෙන ආදායම් සේවා සඳහා ලැබෙන ආදායම් සේවා සඳහා කරනු ලබන ගෙවීම් සහ සේවා සඳහා ලැබෙන ආදායම් සටහන් කරන ගිණුම සේවා ගිණුම ලෙස හැඳින්වේ. සටහන් කරන ගිණුම සේවා ගිණුම ලෙස හැඳින්වේ. සේවා ලැබීම් සහ ගෙවීම් අතර වෙනස සේවා ලැබීම් සහ ගෙවීම් අතර වෙනස සේවා ගිණුමේ ශේෂය ලෙස හඳුන්වන අතර සේවා ලැබීම් සහ සේවා ගෙවීම් අතර වෙනස සේවා ගිණුමේ ශේෂය ලෙස හඳුන්වන අතර එය ධනාගයක් නම් අදාළ රටට වාසිදායක වන අතර සේවා ගිණුමේ ශේෂය ධනාගයක් නම් අදාළ රටට වාසියක් නිරූපණය කරන අතර ඍණාගයක් නම් අවාසියක් නිරූපණය කෙරේ. ඍණාගයක් නම් අවාසියක් නිරූපණය කෙරේ. ඍණාගයක් නම් අවාසියක් නිරූපණය කෙරේ. සේවා ගිණුමේ ඇතුළත් කරන සේවා කටයුතු වලට උදාහරණ වශයෙන් සේවා ගිණුමට අයත් වන ගනුදෙනු වලට උදාහරණ වශයෙන් රටක් ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්න සේවා ලබා දෙන සේවා ගනුදෙනු වලට උදාහරණ වශයෙන් මුහුදු ප්‍රවාහන, නව ප්‍රවාහන, නාවික ප්‍රවාහන, සංචාරක සේවා, මුල්‍ය සේවා, ඒ කියන්නේ බැංකු වගේ දේවලින් ලබා ගන්න සේවා අන්තර්ජාතික වශයෙන්. නාවික ප්‍රවාහන, සංචාරක සේවා, මුල්‍ය සේවා, ගුවන් ප්‍රවාහන, විදුලි සංදේශ සේවා අපි මොබයිල් ෆෝන් එකේ කෝල්ස් ගන්නකොට පිටරට සමාගන්නේ නේද? ඒකට නොදැනි අපි දන්නේ නැහැ. රුපියල් වලින් මේ ගන්න කරාට ඩොලර් වලින් ඒක ඇදිලා යන්නේ. විදුලි සංදේශ සේවා, රක්ෂණ සේවා වැනි ගනුදෙනු ඇතුළත් වේ. සේවා ගිණුමට ගුවන් ප්‍රවාහන, මුහුදු ප්‍රවාහන, සංචාරක සේවා, මුල්‍ය සේවා, විදුලි සංදේශ සේවා, රක්ෂණ සේවා යනාදී ගනුදෙනු ඇතුළත් කෙරේ.
ඔන්න සේවා ගිණුමට අත්පත් කරන සේවා ගනුදෙනු ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර සිදු වෙනවා. right. එහෙනම් දුවේ පුතේ භාණ්ඩ ගිණුමේ ශේෂයට සේවා ගිණුමේ ශේෂය ගැලපීම තුලින් ලැබෙනවා භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. මේක ධන වෙලා මේක ඍණ වුණොත් සමස්තගේ ඍණ වෙන්න පුළුවන්. මේක ඍණ වෙලා මේක ධන වුණොත් මෙතන ඍණාගය මෙතන ධනාගයට වඩා විශාල නම් හැබැයි මේ ඍණාගයේ මේ ප්‍රමාණය අඩු වුණාම යම් ප්‍රමාණයක් ඍණාගයේ අවාසිය අඩු කරගන්න අවකාශය ලැබෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙනවා ගැටලුවක් නැහැ. තියාගන්න. භාණ්ඩ ගිණුමේ ශේෂයට සේවා ගිණුමේ ශේෂය ගැලපීම තුලින් භාණ්ඩ ගිණුමේ ශේෂයට සේවා ගිණුමේ ශේෂය ගැලපීම තුලින් භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ලැබෙනු ඇත. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ලැබෙනු ඇත. එමනම් සූත්‍රයක් හැටියට ලියා ගන්න මේ විදියට අපි ලියන්න පුළුවන්. මම මේක මකනවා. ඔක්කොම ගැටලුවක් මේ පස්සට සූත්‍රයක් හැටියට තනුවක් දාලා ලියා ගන්න. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. sorry ඉස්සෙල්ලා ලියා ගන්න මේක. භාණ්ඩ අපනයන පතික තුනක් දාන්න. භාණ්ඩ අපනයන අඩු කළා භාණ්ඩ ආනයන. භාණ්ඩ අපනයන අඩු කළා භාණ්ඩ ආනයන. මේක පෙන්වන විනාඩියක් හැටියට. මේකට අපි කියනවා වෙළඳ ශේෂය. නැත්නම් භාණ්ඩ ගිණුමේ ශේෂය. එක්ක වෙළඳ ශේෂය කියලා කියන්නේ එහෙම නැත්නම් වරහන් කියලා භාණ්ඩ ගිණුමේ ශේෂය. ඔන්න වෙළඳ ශේෂය භාණ්ඩ ගිණුමේ ශේෂය ලැබෙන්නේ ඔය විදිහට. ඊළඟට සේවා ගිණුමේ ශේෂය. එතන ගන්න සේවා ලැබීම් අදින තුනක් දාන්න සේවා ගෙවීම් ඒක ධනාගයක් හැටියට ගන්න. ඉදිරියෙන් යන සේවා ගිණුමේ ශේෂය. සේවා ගිණුමේ ශේෂය. ඊළඟට භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. ඒකට ගන්න භාණ්ඩ ගිණුමේ ශේෂය කතර 2යි ඍණ සේවා ගිණුමේ ශේෂය කතර 2යි. එතන අපි ගමු මෙතන ඍණාගයේ විශාලයි මෙතන ධනාගයේ කුඩායි කියලා හිතාගෙන භාණ්ඩ ගිණුමේ ශේෂය සේවා ගිණුමේ ශේෂය මේක ඍණ 1යි වරහන් ලක් කරලා තියෙන්නේ. අපි ගමු මෙතන ඍණාගයක් කියලා. මොකද සේවා ගිණුමේ ධනාගය භාණ්ඩ ගිණුමේ ඍණාගය කමන්න ප්‍රමාණවත් නැහැ කියලා අපි හිතමු. සේවා ගිණුමේ ශේෂය භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය මේකට කියන්නේ භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය. ඊළඟට අපි යමු 1 2ට ජංගම ගිණුමේ දෙවෙනි ගිණුම. ඔය කතා කළේ 1 1 1 සහ 1 1 2. ඊළඟට 1 2 ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුම. අපි ප්‍රාථමික ආදායම් ගිණුම කියන්නේ දුවේ පුතේ අන්තර්ජාතික වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධයෙන් සිදුවන ජාත්‍යන්තර වශයෙන් සිදුවන වැටුප් ගෙවි, පොලී ගෙවි ඊළඟට මුල්‍යවත්කම් ආයෝජනය තුලින් ලාභාංශ ලැබීම වගේ ගනුදෙනු තමයි ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් කරන්නේ. එවනම් 1 2 ලියා ගන්න. ප්‍රාථමික ආදායම් ගිණුම මෙන්න මෙතන දැන් අපි ප්‍රාථමික ආදායම් ගිණුම එයාට ලියා ගන්න. ජංගම ගිණුමේ දෙවෙනි එක. නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නගින නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නගින පොලී ඒ කියන්නේ ප්‍රාග්ධනයේ හිමිමිල වැටුප් ශ්‍රමයේ හිමිමිල ජාත්‍යන්තර වශයෙන් සිදුවන වැටුප් මුල්‍යවත්කම් ආයෝජනය තුලින් ලබන ලාභාංශ මුල්‍යවත්කම් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරවැනි මුල්‍යවත්කම් ආයෝජනය තුලින් ලබන ලාභාංශ වැනි දෑ ඇතුළත් කරන ගිණුම
ප්‍රාථමික ආදායම් ගිණුම ලෙස හැඳින්වේ. ප්‍රාථමික ආදායම් ගිණුම ලෙස හැඳින්වේ. මරණ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ පොලි ලාභාංශ වැටුප් සම්බන්ධ ලැබීම් ගෙවීම ඇතුළත් කරන ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුම. ළමුයන් අපි එකේ තුනට ද්විතීක ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. ඒ කියන්නේ කිසියම් රටක එරටේ පුරවැසියන් සහ එරටේ පුරවැසියන් නොවන පුරවැසියන් කියනවා නේවාසිකයන්, පුරවැසියන් නොවන අයට කියනවා අනේවාසිකයන් අතර සිදුවන රටක නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන රාජ්‍ය සහ පෞද්ගලික ජංගම සංක්‍රාම. ඒ කියන්නේ ඒකපාර්ශවීය ලැබීම් ගෙවීම්. ඒවා රාජ්‍ය මට්ටමින් වෙන්නත් පුළුවන්, පෞද්ගලික මට්ටමින් වෙන්නත් පුළුවන්. ඒකපාර්ශවීය පරිත්‍යාග ලැබීම් ගෙවීම් වගේ දේවල් අතුලත් කරන්නේ ද්විතීක ආදායම් ගිණුමට. යාගන්න. රටක නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර, මෙරට පුරවැසියන් සහ විදේශිකයන් අතර රාජ්‍ය මට්ටමින් වෙන්න පුළුවන්, පෞද්ගලික මට්ටමින් වෙන්න පුළුවන් ඒකපාර්ශවීය ස්වභාවයක් ගන්න පරිත්‍යාග නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන රාජ්‍ය සහ පෞද්ගලික සියලුම ඒකපාර්ශවීය ජංගම සංක්‍රාම ද්විතීක ආදායම් ගිණුමේ ඇතුළත් කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමේ සියලුම ජංගම සංක්‍රාම කියන්නේ ඒකපාර්ශවීය පරිත්‍යාග වගේ දේවල් ද්විතීක ආදායම් ගිණුමේ ඇතුළත් කෙරේ. යමරා ලියාගන්න සූත්‍රයක් හැටියට ද්විතීක ආදායම් ගිණුම සමානයි විදේශ සංක්‍රාම ලැබීම් ඍණ විදේශ සංක්‍රාම ගෙවීම්. විදේශ සංක්‍රාම ලැබීම් ඍණ විදේශ සංක්‍රාම ගෙවීම්. පරිත්‍යාග ලැබීම් ඍණ පරිත්‍යාග ගෙවීම්. ජංගම ස්වරූපයක් අපිට ජංගම ගිණුමනේ. දැන් එහෙමනම් අපි කතා කළා ගියුම් කුලනේ පළවෙනි කොටස ජංගම ගිණුම උපගිණුම් තුනයි. භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ජංගම සංක්‍රාම තුලත් කරන ද්විතීක ආදායම් ගිණුම. එහෙමනම් භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ධන, प्राथमिक आदायम गिणुमे शेषය ධන, ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය සමානයි අපිට කිව්ව හැකි ජංගම ගිණුමේ ශේෂය කියලා. එමනම් ලියාගන්න සූත්‍රයක් හැටියට ජංගම ගිණුමේ ශේෂය සමානයි භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ධන, භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ධන, ජංගම ගිණුමේ शेषය සමානයි භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ධන, प्राथमिक आदायम गिणुमේ ශේෂය ධන, ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය. ඔන්න ජංගම ගිණුමේ ශේෂය ලැබෙන හැටි මේ තුනේ එකතුව තුනේ ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය. ඊළඟට අපි යමු ගෙවුම් තුලනේ වර්ගීකරණයේ ප්‍රධාන ගිණුම්නේ පළවෙනි එක අපි කතා කරේ කැටලොග් කරන ගනුදෙනු සායවල ස්වභාවය අතර සම්බන්ධය. අපි යමු අංක 2 ප්‍රාග්ධන ගිණුම. ගෙවුම් තුලනේ දෙවෙනි ප්‍රධාන ගිණුම ප්‍රාග්ධන ගිණුම.